හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. අද එහෙමනම් මේ ගිය සුමානේ අපි සාකච්ඡා කරපු අපි ඇත්තටම මේ සවන් දුන්න ඒ අභිධර්ම දේශනාව විශේෂයෙන්ම පැහැදිලි කළේ මේ රූප 28 ගැන. ඉතින් මම ඊටාත්ම ගෞරවයෙන් ආදරය කරනවා මේ අපේ උද්‍යාන්ති නංගිට ඒ රූප 28 ගැන විස්තරයක් කරන්න කියලා සරල භාෂාවෙන් අපිව දැනුවත් කිරීම සඳහා. තෙරුවන් සරණයි නංගිවට පුළුවන්ද? තෙරුවන් සරණයි අයියේ. තෙරුවන් සරණයි සියලුම දෙනාට. පුළුවන් අයියේ. පුළුවන් විදිහට මේ විස්තර කරන්න. ඉස්ලාම දැන් අපි කතා කරා මේ අභිධර්ම විග්‍රහයේදී පරමාර්ථ ධර්ම විග්‍රහය තමයි ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තේ. එතකොට පරමාර්ථ ධර්ම වලින් චිත්ත චෛතසික රූප නිර්වාණ කියන කොටස් හතරෙන් අපි චිත්ත චෛතසික ඉගෙනගෙන ඊට පස්සේ රූප පිළිබඳ කරන විග්‍රහයට තමයි අපි ඒ හාමුදුරුවන්ගේ දේශනාවට තමයි සවන් දුන්නේ. ඉතින් පොඩි සාරාංශයක් කරනවා නම් එතකොට අපි දන්නවා රූප 28ක් ගැන සඳහන් වෙනවා මේ අභිධර්ම විග්‍රහයේදී. එතකොට මේ අපි කියනනේ පරමාර්ථ ධර්ම බෙදෙනවා නාම රූප කියලා. එතකොට ඒ නාම කොටසට අයිති වෙන්නේ අපි මේ චිත්ත චෛතසික කියන එකට. එතකොට රූප කොටසට තමයි මේ රූප 28 අයිති වෙන්නේ. එතකොට නාම එක ගත්තාම සංසන්දනය කරාම අපිට මේ රූප කියන එක ටිකක් වැඩිපුර දැක ගන්න පුළුවන් වෙනවා අපේ පෘථග්ජන මනසට. මේ රූපවල අර කිව්වා වගේ චිත්ත ගති නැහැ, ඒකේ චෛතසික ගති නැහැ. මේ රූපත් අපි මුලින්ම කිව්වා වගේ පරමාර්ථ ධර්ම කියන්නෙම බල විශේෂ ශක්ති විශේෂ ක්‍රියා කියන එක. ඉතින් මේ රූපත් අයිති වෙන්නේ ඒ ගණයටම. හැබැයි මේකේ අපි චිත්ත චෛතසික වෙනම කතා කරන නිසා මේ රූපවල චිත්ත චෛතසික නැහැ කියලා තමයි මුලින්ම අපි පටන් ගන්න ඕනේ. එතකොට මේ රූප 28 ප්‍රධානම රූප 4 තමයි අපි හැමෝම දන්න සතර මහා භූත රූප. පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක. එතකොට අපි ගොඩක් වෙලාවට අපි දන්නේම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මේ සතර මහා භූත රූපයෙන් කියලා තමයි අපි දන්නේ. එතකොට පඨවි කියන එක ගත්තොත් එහෙම අපි දන්නා පඨවි කියන්නේ තදින් මේ යම් කිසි මේ දෙයක් අත ගාලා බැලුවාම ඔබලා බැලුවාම අපිට මේ අතට දැනෙන තද ගතිය. මේ එතකොට දැන් ගොඩක්ම දැනගන්න ඕනේ අපි ගොඩක් වෙලාවටම පඨවි කියලා කියන්නේ මේ තද දෙයක් ගත්තාම ඒකේ මේ ඒක පඨවි කියලා තමයි අපි හිතන්නේ. එතකොට ඒක මම පොඩි කාලේ මම දැනන් හිටියේ ඒක ආපට කිව්වා මේක තද ගතිය. එතකොට උල්ලංගේ තියෙන්නේ වායු ගතිය එහෙම කියලා. දැන් මෙතෙන්දී පඨවි ගතිය කියන එක අභිධර්ම විග්‍රහයේදී අපිට දැනගන්න වෙන්නේ ඕනම දෙයක මේ පඨවි ගතිය කියන එක තියෙනවා. ඒකේ සංසන්දනාත්මක බැලුවහම තමයි අපිට පේන්නේ මේකට වඩා මේකේ පඨවි ගතිය වැඩි හරි අඩුයි හරි කියලා. එතකොට කියන්නේ තාමත්ම සියුම් දෙයක් ගත්තත් ඒකේ පඨවි ගතිය තියෙනවා යම්කිසි පමණකින්. ඒ නිසා මේ අපිට ඒක දැනගන්න ඕනේ හැමතිස්සෙම සංසන්දනාත්මක වශයෙන් කියලා ඒක දැනගන්න ඕනේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හැමදේම අපිට ඒක දැනගන්න වෙන්නේ යම් කිසි එකත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් විතරයි. එතකොට ආපෝ ධාතුවට
ගියොත් එහෙම ආපෝ ධාතුව කියන්නේ මේ ඇලෙන ගතිය. එතකොට මොකක් හරි දෙයක් උරා ගන්න, අලව ගන්න, හැම දෙයකම එකට රඳව ගන්න මේ ගතිය තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ. එතකොට මේ ආපෝ ධාතුව නැත්තම් එහෙම මේ ලෝකයේ මේ හැම වස්තුවක්ම නිකන් අර දූවිලි වගේ මේ විසිරිලා යන්න පුළුවන්. මේ ඒවා ඔක්කොම එකට බඳවලා තියාගන්නේ මේ ආපෝ ධාතුවෙන් තමයි. එතකොට සමහර දෙයක ආපෝ ධාතුව වැඩි වුණොත් ඒක දියාරු ගතිය වැඩි වෙනවා. ආපෝ ගතිය අඩු වුණොත් එහෙම ඒක පටවි ගතිය වැඩි වෙනවා. අර ඒ වගේ ආපෝ ධාතුවෙන් තමයි හැම දෙයක්ම මේ ඒක එකට රඳවලා බඳවලා තියාගන්නේ මේ ආපෝ ධාතුවේ. හින්දා අපිට සමහර වෙලාවට මේ ආපෝ ධාතුව දැක ගන්න ඒ කියන්නේ දැනෙන ගතිය අඩුයි අපිට. ඒක අපිට හිතලා තමයි ඒක හිතා ගන්න වෙන්නේ. මනසින් තමයි දකින්න වෙන්නේ. නැතුව දැන් ගලක් ඇල්ලුවාම අපිට දැනෙනවනේ තද ගතිය, පටවි ගතිය. මේ ආපෝ ධාතුව අන්නේ මේ විදිහට අපිට දැනගන්න හම්බෙන්නේ නැහැ. මේ අත්විඳින්න හම්බෙන්නේ නැහැ. ඒක මනසින් තමයි අපිට හිතා ගන්න වෙන්නේ. එතකොට තේජෝ ධාතුව. එතකොට තේජෝ ධාතුව කියන්නේ මේ අපේට තියෙන උණුසුම් සිසිල් බව කියන එක තමයි මේ තේජෝ ධාතුව කියන්නේ. මේක ගොඩාක්ම බලයක් තියෙන මේ ධාතුව කියන්නේ මේ සතර මහා භූත රූප වලින් එකක් තමයි. මේ මොකද මේකෙදී දැන් මේ අනිත් රූප වල මේ පැස්සවීම, එතකොට ඒවා මේරෙන මෝරන්න, ඒවා ඔක්කොටම මේ තේජෝ ධාතුව උවමනා වෙනවා. මේ එතකොට දැන් ඒවා වැඩෙන්නේ කරන්නේ මේ තේජෝ ධාතුවේ බලයෙන්. දැන් අපි ගත්තොත් එහෙම අර ගහකට හරි වැඩෙන්න හිරු රශ්මිය ඕනේ කියනනේ. අර ඒ වගේ මේ සත්වයාගේ පැවැත්මට නැත්තම් මේ දේවල පැවැත්මට මේ තේජෝ ධාතුව ගොඩාක්ම මේ උවමනාම වෙනවා. එතකොට ඊට පස්සේ ඒවා ඒක වැඩි වුණාන් පස්සේ සමහර වෙලාවට ඒ වැඩිවීමෙන්ම තමයි මේ වස්තුව නැත්තම් ඒ සත්වයා නැති වෙලා යන්නේ. මේ දියුණුවයි පිරිහීමයි කියන දෙකටම මේ තේජෝ ධාතුව මේ මුල් වෙනවා. එතකොට අපි හැමතිස්සෙම උදාහරණයට ගන්න තේජෝ ධාතුව කොහම ගින්න කියන එක තමයි අපි තේජෝ ධාතුව ගත්තාම පඨවි කියන එකට පර්වතයක් තමයි උදාහරණයට ගන්න. ඒ වුණාට මේ තේජෝ ධාතුව කියන එක ඒ කියන්නේ අනිත් හැම දෙයක්ම අත්‍යවශ්‍යයි. ඒ වුණාට මේ තේජෝ ධාතුව ගොඩක් වෙලාවට මේ ඉදිරියට එනවා මේ ධාතුන් අතරින්. මොකද ඒක මේ හැම දෙයකටම වගේ උවමනා වෙනවා මේ අපේ මේක සත්‍යයේ පැවැත්මට. එතකොට වායෝ ධාතුව කියන්නේ මේ හකුලවන, පුම්බන නැත්නම් තල්ලු කරන මේ ස්වභාවය තමයි මේ වායෝ ධාතුව කියන්නේ. එතකොට මේ හතර ගත්තොත් එහෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ගත්තොත් එහෙම කලින් කිව්වා වගේ හැම දෙයකම තියෙනවා. එතකොට මේ හතර එකිනෙකට වෙන වෙනම පවතින්න බෑ. මේ හතර එකටම බැඳිලා තමයි තියෙන්නේ. හැබැයි අර කලින් විස්තර කළා වගේ එක වස්තුවක මේ හතරෙන් එකක් හරි දෙකක් හරි වැඩියෙන් තියෙන්න පුළුවන්. එතකොට අපි කියනවා ඒකේ ඒ ගතිය වැඩි කියලා. ඒ ඇරෙන්න මේ හතරම හැමතිස්සෙම එකිනෙකට බැඳිලා තමයි පවතින්නේ. එතකොට මේ සතර මහා භූත කියලා කිව්වම අර ඒක මේ හාමුදුරන්ගේ දේශනයේදී හාමුදුරුවෝ හරියට පැහැදිලි කළා මේ
ඒක කියන්නේ ඇයි මේ භූත කියලා කියන්නේ කියලා. එතකොට අර හාමුදුරුවෝ ගත්ත උදාහරණේ මට මතක විදිහට මේ අපි මුහුදක් අපිට පේනවා මේ හරි නිල් පාටට, ඒ කියන්නේ හරි නිල් පාටයි වගේ පේනවා අපි මුහුදට ගියාම. මේ මුහුද ඈතින් ඉඳන් බලනකොට නිල් පාටට පේනවා. මේ හැබැයි අපි ළඟට ගිහිල්ලා ඒකේ වතුර ටිකක් ගත්තොත් එහෙම ඒකේ නිල් පාට නැහැ. එතකොට අර අපිට අපේ මේ හිත භූත කරනවා. ඒ කියන්නේ මේ විකාර කරනවා. ඒ කියන්නේ අර ඒ වගේ. එතකොට මේ සතර මහා භූතයෝ ඒ හතර මේ ඒ හින්දා තමයි ඒක මේ භූත රූප කියලා කියන්නේ කියලා තමයි මට මතක විදියට ආන්ද්‍රේක එක්ස්ප්ලেইন කරේ. මේ එතකොට මේ හතර මේ ඒ කියන්නේ අර ඒ හතර එකට පවතිනකොට ඇත්තටම අපිට සමහර වෙලාවට වෙන්වෙන්ව අඳුන ගන්නත් බැරි නිසා අපිට මේ අපේ ඔළුව භූත වෙන්න පුළුවන්. ඒ හින්දා මේ සතර මහා භූත රූප කියලා මේ හතර හඳුන්වනවා. එතකොට මේ හතර ආශ්‍රය කරගෙන තමයි අනිත් රූප 24ම පවතින්නේ. මේවා හරියට මේවා තමයි මව් රූප. මේ හතර මේ මව් රූප හතර ආශ්‍රය කරගෙන අනිත් රූප 24 පවතිනවා. ඒවට අපි කියන අර දරු රූප කියලා. එතකොට දාරක රූප කියලා. මේ දාරක රූප 24යි මව් රූප 4යි. එතකොට මේ දාරක රූපවල මේ තියෙනවා මේ ඊළඟ රූප ටික තමයි ප්‍රසාද රූප පහ. එතකොට ඒ ප්‍රසාද රූප පහ එන්නේ අපේ පංචේන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට පංචේන්ද්‍රිය ගත්තොත් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඒ පංචේන්ද්‍රිය එකතු වෙලා තමයි මේ ප්‍රසාද රූප හැදෙන්නේ. එතකොට මේ අපිව මේ ගොඩක් වෙලාවට මේ භවයෙන් භවයට අරගෙන යන්න මේ දැන් අපිට දකින්න තියෙන ආසාව, අහන්න තියෙන ආසාව, නැත්නම් හොඳ ගඳ සුවඳක් දැනෙන්න තියෙන ආසාව, ඒ ආශාවල් අරගෙන සමහර වෙලාවට මේ ඒ ආශාවම තමයි අපිව මේ භවයෙන් භවයට ඉස්සරහට අරන් යන්නේ. එතකොට මෙන්න මේ ප්‍රසාද රූප හතර ප්‍රසාද රූප පහ මේ තමයි මෙන්න මේ ඒකට අපිට මේ උදව් වෙන්නේ. කියන්නේ භවයෙන් භවයට යන්න අපි අරගෙන යන්නේ මෙන්න මේ ප්‍රසාද රූප පහෙන් ගන්න දේවල් මේ නිසා තමයි. ඉතින් එතකොට ප්‍රසාද රූප මං කිව්වා වගේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය. එතකොට ඇහි තියෙන රූප දකින්න මේ අපිට උදව් වෙන මේ ඔපය, ඒ ප්‍රසාදය කියන එකට කියනවා ඔපය කියලා. ඔපය ඒක තමයි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට මේක මේ ඇහි තියෙන මේ හරිම පොඩිම මේ උකුණු හිසක් කියලා තමයි විස්තර කරන්නේ. උකුණු හිසක් එහෙම නැත්නම් මුන් පියල්ලක් කියන එක. එතකොට මේ දැන් අපි අර විද්‍යාව ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවානේ අර එක තැනකට රූපය වැටුනොත් විතරයි අපි ඒක දකින්නේ කියලා. ඉතින් අර ඒක අර චූටිම චූටි තැනක් මේ සියුම් තට්ටු මේ වලින් මේ පිරිච්ච මේ පොඩි තෙලක් වගේ තියෙන මේ තැනක් තමයි ඔය ඇහි තියෙන මේ ප්‍රසාද රූපය කියලා කියන්නේ. එතකොට එතෙන්ට ඇහැට එන මේක ඒ ඡායාව එතෙන්ට වැටුනොත් විතරයි මේ අර චක්කු විඥානය කියන හිත එන්නේ. ඉතින් එතකොට මේ එතකොට ඒ චක්කු ප්‍රසාදය කියන්නේ ඒ අර ඒ චූටි ඇහි තියෙන චූටි තැනට. එතකොට චක්කු ප්‍රසාදය තියෙන්නේ එතන විතරමයි. ශරීරයේ ඇහි ඒ චූටි තැන විතරමයි මේ චක්කු ප්‍රසාදය තියෙන්නේ. ඒ වගේම තමයි සෝත ප්‍රසාදය. එතකොට සෝත ප්‍රසාදය කියලා ගත්තොත් එහෙම අපිට ඇහෙන සද්ද ඇහෙන්න මේ කනෙහි පිහිටලා තියෙන මේ අර කන්
අඩියේ මේ වෙලා තියෙන ඒ තැන තමයි මේ අපි කියන්නේ සෝත ප්‍රසාදය කියලා. එතකොට ඒ සෝත විඥානය ඇති වෙන්නේ ඒ ශබ්දය අර ඒ තැන සෝත ප්‍රසාදේ ගැටුණාම තමයි එතකොට මේ සෝත විඥානය කියන සිත අපි ඉගෙනගෙන තියෙන සිත් වලින් ඒ හිත පහළ වෙන්නේ මේ ශෝත ප්‍රසාදය තිබ්බොත් තමයි. ඒකම තමයි එතකොට ගාන ප්‍රසාදය. එතකොට ගන්ධ සුවඳ නාසයේ තමයි ඒක තියෙන්නේ. එතකොට ගන්ධ සුවඳ දැනගන්න අපිට අර ඒක උපමා කරලා තියෙන එළු කුරයකට බඳු මේ එළු කුරයක් වගේ තියෙන තැනක තමයි මේ අපිට ගන්ධ සුවඳ දැනගන්න පුළුවන් ඒ පුංචිම පුංචි තැන පිටලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි දිවේ. දිවේ අපිට මේ ඔක්කොම රස එතකොට පැණි රහ තිත්ත රහ ඔක්කොම දැනෙන්නේ අර දිවේ තියෙන අර මේ අර මානෙල් මල් පෙත්තක අග තියෙන කොටස් වගේ චුටි ඒකට තමයි අපේ ඔය මේ රස දැනෙන්නේ කියලා තමයි කියන්නේ. එතකොට තමයි අර ජීවහා විඥාණය ඉපදෙන්නේ. ඒ ජීවහා විඥාණය කියන හිත ඉපදෙන්නේ අන්න ඒ ජීවහා ප්‍රසාදයේ ඒ අපි ගන්න ආහාරය ගැටුණාම තමයි. එතකොට මේ විස්තර කරපු ප්‍රසාද රූප හතරෙම දැනගන්න තියෙන්නේ මේක ශරීරයේ ඒ නිශ්චිත ස්ථානයක තමයි මේ ප්‍රසාද රූප හතරම තියෙන්නේ. එතකොට මේක ඒක මේ පිටුන් නැත්තම් ඇත්තටම අපිට ඇසීම දැකීම රස දැන ගැනීම ඒවා ඔක්කොම මේ නැති වෙනවා. මෙන්න මේ පුංචි මේ රූපය මේ නැත්තම් ප්‍රසාද පිහිටුනේ නැත්තම්. එතකොට අන්තිම ප්‍රසාද රූප වල අන්තිම ප්‍රසාද රූපය තමයි මේ කාය ප්‍රසාදය. එතකොට කාය ප්‍රසාදයේ අනිත් ප්‍රසාද රූප වලයි තියෙන වෙනස තමයි මේ කාය ප්‍රසාදය ශරීරයේ හැමතැනම තියෙනවා. එතකොට කාය ප්‍රසාදය නැති වෙන්නේ මේ අර අපි කපන්නේ නියපොතු එහෙම නැත්තම් මේ අපේ අර හැම වියලි හැම මේව කළා දානකොට එතකොට ඒ කෙස්වල ඒවැ තමයි මේ කාය ප්‍රසාදය නැත්තේ. ඒ ඇරෙන්න ඇඟේ හැමතැනම මේ කාය ප්‍රසාදය කියන එක තියෙනවා. එතකොට ඒ හින්දා තමයි අපිට ඕනම තැනකට මේ ඇඟේ වැදුනහම මේ අපිට මේ වේදනාවක් ඇති වෙන්නේ. මේ එතකොට මේ වේදනාව ඇති වෙන්නේ අර ඒ ශරීරයේ ඒ කියන දැන් අපිට මොකක් හරි වැදුනහම ඒ ශරීරයේ ඇතුළෙම තියෙන දේවල් එකට එකට ගැටිලා තමයි අපිට අර ඒ වේදනාව කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ පහ තමයි අපි ප්‍රසාද රූප පහ කියලා මේ රූප විග්‍රහයේදී දැනගන්නේ. ඊට පස්සේ අපි යනවා ගෝචර රූප. ගෝචර රූප හතරට. එතකොට ගෝචර රූප හතරක් කියලා කිව්වම දැන් ගෝචර වෙනවා කියන්නේ මොකකට හරි ගොදුරු වෙනවා කියන එකනේ. එතකොට යමකට ගොදුරු වෙනවා නම් ඒක අපි ගෝචර වෙනවා කියලා කියනවා. එතකොට දැන් මුලින්ම මට උනත් හිතුණා ඇයි ඉතින් මොකකට හරි දැන් ඇහැට ගොදුරු වෙනවා නම් ඒක එතකොට ඇහැට ගොදුරු වෙන්නේ මම කලින් කිව්වා වගේ රූපයක්. එතකොට ඒක මේ ඇහැට එතකොට අපි පංචේන්ද්‍රය ගැනම කතා කළානේ ප්‍රසාද රූප පහ ගැන කතා කරනකොට. එතකොට ඇයි ගෝචර රූප පහක් නැත්තේ කියන එක තමයි මට මුලින්ම ආපු මේ ක්වෙස්චන් එක. ඊට පස්සේ දැන් මේක විග්‍රහ කරනකොට තමයි තේරෙන්නේ ඇයි ඒක ගෝචර රූප හතරක් වෙන්නේ කියලා. එතකොට මම කලින් කිව්වා වගේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, જીවහ ප්‍රසාදය. එතකොට ඒ හතරට නිශ්චිත ස්ථාන හතරක් තියෙනවා. ඒක අපිට ඇහැට පේන්න, කනට ඇහෙන්න, නාසයට ගඳ සුවඳ දැනෙන්න, දිවට රස දැනෙන්න නිශ්චිත ස්ථාන හතරක් තියෙනවා. එතකොට මේ ඒ හතරට ගොදුරු වෙන රූප වලට තමයි මේ
මේ ගෝචර රූප 4 කියන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය. රූප, ශබ්ද, ගන්ධ, රස කියන එක තමයි ගෝචර රූප 4. එතකොට මේකෙදි අපිට දැනගන්න ඕනේ ඒකෙදි ස්පර්ශය දැන් කයට දැනෙන්නේ ස්පර්ශයනේ. එතකොට ඒ ස්පර්ශය ඒකේ ඇති වෙන්නේ අර අපි කලින් කතා කරන්නේ සතර මහා භූත රූප වල පඨවි තේජෝ වායු අපිට දැනෙන රූප 3ක් ගැන මං කියන්නේ ආපෝ එක අපිට දැනෙන්නේ නැහැ. අපිට මනසින් තමයි දැනගන්න වෙන්නේ කියලා. එතකොට මේ ස්පර්ශ මේ ගෝචර රූපය ඇති වෙන්නේ මේ පඨවි තේජෝ වායෝ කියන එකෙන් තමයි අපිට මේ ස්පර්ශය කියන එක දැනෙන්නේ. එතකොට අපිට යමක් තදින් වැදුනොත් එහෙම නැත්නම් නිකන් මේ උණුසුම් සීතල ගතියක් දැනුනොත් එහෙම නැත්නම් අර මේ හුළඟක් දැනෙනවා. අර ඒ වගේ එතකොට ඒ තුනේ එකතුවකින් තමයි අපිට මේ කයට මොනා හරි කාය ප්‍රසාදය ඇති වෙන්නේ. ඒ නිසා ඒ තුනේ එකතුව වෙන නිසා මේ වෙන්නමම ස්පර්ශ රූපයක් කියලා මේ අපි මේ රූප 28 දී ගණන් ගන්නේ නැහැ. මේ ඒ හින්දා ගෝචර රූප මේ 4ක් තමයි මේ රූප 28ට ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට අපි කතා කරා සතර මහා භූත රූප 4යි, ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි. ඊට පස්සේ යනවා අපි භාව රූප දෙකට. එතකොට මේ භාව රූප දෙකේදී ඒකේ ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාව රූපයයි කියලා අපි කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ භාව රූප දෙකේදී එකක් දැනගන්න ඕනේ. දැන් අපි රූප 28ක් කියලා කියනෝනේ හැමතිස්සෙම. ඒ වුණාට එක වරකට මිනිස්සෙක් සත්වෙක්ට පිටින්න පුළුවන් රූප 27යි. මොකද එක සත්වෙක්ට ගන්න පුළුවන් එක්කෝ ස්ත්‍රී භාව රූපය එහෙම නැත්නම් පුරුෂ භාව රූපය. ඒ දෙකම එන්න බෑ. ඒ නිසා මේ රූප 27ක් තමයි එක ආත්ම භවයක එක සත්වෙක්ට පහළ වෙන්න පුළුවන්. මේ අනේ ඒ කියන්නේ මේ රූප දෙකෙන් එකක් විතරක් පිහිටන නිසා. මේ භාව රූපය කියන එකත් මේ හරිම සියුම් රූපයක්. ඒ කියන්නේ අපිට මේ ඒක මුළු ඇඟ පුරාම ඒ කියන්නේ පැතිරිලා තියෙනවා. හැම ඒකෙන් තමයි අපිට මේ ස්ත්‍රී කෙනෙක්ද පුරුෂයෙක්ද කියලා හොයාගන්න පුළුවන්. මොකද මේ මුළු ඇඟ පුරාම මේ භාව රූපය පෙනෙනවා. ඒ නිසා මේ අපිට ඒක හොයාගන්න පුළුවන්. මේ කියන්නේ ඇඟ පුරාම පවතින නිසා මේ එතකොට මේක සියුම් කියලා කිව්වේ මේක ඇත්තටම බලපෑම් ඇති කරනවා. අපි යන ගමන, කතා කරන විදිය, ඒ හැම දෙයකටම මේ ලොකු බලපෑමක් ඇති කරනවා. මේ භාව රූපේ අපේ ආකල්ප පවා වෙනස් වෙනවා. මේක මේ මුළු ඇඟ පුරාම පැතිරිලා තියෙන රූපයක් නිසා අපේ හැම දෙයක්ම මේකට අනුව හැඩගැස්සෙනවා. එතකොට මේ භාව රූප දෙක ඊට පස්සේ අපි කතා කරනවා හෘදය රූපය ගැන. හෘදය රූපය කියන්නේ එතකොට හෘද වස්තුව. ඒ කියන්නේ මේක පවතිනවා කියලා අපි ඉගෙන ගත්තේ මේ හෘද ඒ කියන්නේ හෘද වස්තුව සමීපේ ලේ ආශ්‍රිතව තමයි මේ හෘද වස්තුව රූපය තියෙනවා කියලා කියන්නේ. එතකොට මේකට අර හාමුදුරුවෝ එක්ස්ප්ලেইন කරනකොට උදාහරණයක් කිව්වා මේක ශරීරයේ හැමතැනම නැහැ. එක තැනක විතරයි තියෙන්නේ. අපි කිව්වේ හෘද වස්තුව ආශ්‍රිතව ලේවල තමයි තියෙන්නේ කියලා. මේ එතකොට ඒකේ අර උදාහරණයකට කිව්වා මේ ගෙයි අයිතිකාරයා තමයි මේ හැබැයි එයා හැම කාමරයකම ඉන්නේ නැහැ.
එයා ඉන්නේ එක කාමරයක විතරයි. ඉතින් එතකොට අර අපි සිත් විග්‍රහයේදී මේ අපි මේ ඉගෙන ගත්ත අර භවංග සිත හැමතිස්සෙම මෙන්න මේ ඒ එතන තමා සැරිසරන්නේ කියලා එහෙම තමයි අපි මේව කරේ. දැන් මේ එතෙන්ට ගිහිලා මේ නවතිනවා කියලා. එතකොට මේ හෘද වස්තු රූපය ආශ්‍රය කරගෙන තමයි ඒක තියෙන්නේ කියලා. එතකොට අපිට දැනගන්න ඕනේ මේ හෘද වස්තු රූපය මේ ඒ අර කිව්වා වගේ අර හරියට මොනවාද ප්‍රසාද රූප වල අර ඇහැ ආශ්‍රිතව තියෙනවා වගේ අර ඒ වගේ හෘද වස්තු රූපය ඇති වෙලා තින්නේ මේ හෘද වස්තුව ආශ්‍රිතව මේ ඒ ලේ වලට සම්බන්ධව තමයි ඒක තියෙන්නේ පිටලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා ජීවිත රූපය. එතකොට ජීවිත රූපය කියලා කියන්නේ මේ මේක තියෙන්නේ සත්ව ශරීරයක විතරයි. ඇත්තටම ඉතින් එතන මේ දැන් වස්තුන් එක ගත්තොත් අපි දන්නවා පඨවි ගතිය අනිත් මේ සත්ත්ව නොවන ඒව ගත්තොත් එහෙම අපි දන්නවා ඒවැ පඨවි ගතිය ආපෝ ගතිය ඒව ඔක්කොම තියෙනවා. එතන අපිට මේක දැන් ජීවිතය කියන එක. එතකොට ජීවිත රූපය කියලා කියන්නේ එතකොට මේ සත්ව ශරීරවල විතරක් තියෙන අර පණ ගහන ගතිය පණ තියෙන ජීවිතය තියෙන ගතිය. එතකොට මේකෙදි ශරීරය මේ මොනවාද පරණ වෙන්න දෙන්නේ නැතුව කුණු වෙන්න දෙන්නේ නැතුව අර ප්‍රිසර්වටිව්ස් දාලා තියා ගන්නවා වගේ තමයි මේ අර කැම නරක් වෙන්න දෙන්නේ නැතුව ප්‍රිසර්වටිව්ස් දාලා තියා ගන්නවා වගේ තමයි මේ ජීවිත රූපය අනිත් රූප අරගෙන යන්න මේක උදව් වෙන්නේ. තව එකක් මම කියවා මේ ජීවිත රූපය මේ ගොඩක් වෙලාවට අපි පස්සේ මේ විග්‍රහ කරනවා මේ රූප ඇති වෙන්නේ හේතු හතරක් නිසානේ. මේ කර්ම ඍතු චිත්ත ආහාර කියලා. එතකොට මේ ජීවිත රූපය ජීවිතේන්ද්‍රිය කියන එක මේ උදව් වෙන්නේ මේ කර්මජ රූප කර්මයෙන් ඇති වෙන රූප පවත්වාගෙන යන්න කියන එක. මොකද අර චිත්තජ ආහාරජ නැත්තම් අනිත් එක මොකද්ද අනිත් තුනම ඍතුජ ඔව් ඒ තුනම ඇති වෙන්නේ ඒ කියන්නේ ඒ ශරීරෙම තියෙනවානේ අපිට. එතකොට මේ කර්ම රූප විතරයි අර අතීත අපි කරපු දෙයක හේතුවක් විදිහට කර්මජ රූප ඇති වෙන්නේ. ඒ අරින්න චිත්තජ ඍතුජ ආහාරජ කියන රූප තුනම අර රූපත් එක්කම මේ තියෙන නිසා මේ ඒ බලපෑම් රූපත් එක්කම තියෙන නිසා ජීවිතේන්ද්‍රිය කියන එක මේ කර්මජ රූප පවත්වාගෙන යන්න තමයි බෙහෙවින්ම උදව් වෙන්නේ කියලා. මොකද කර්මජ රූප මේ අවස්ථාවේදී ඒකට සම්බන්ධ නැහැ අතීතයට සම්බන්ධ නිසා කියලා තමයි මේ රේණුකාණී හාමුදුරන්ගේ පොතේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒක මම අලුතෙන් දැනගත්ත දෙයක්. මේ එතකොට මේ ජීවිත රූපය අර කිව්වා වගේ අනිවාර්යෙන්ම මේ සත්වයන්ගේ මේ රූප පවත්වාගෙන යන්න මේ අපිට නැති වෙන්න දෙන්නේ නැතුව දිගින් දිගට පවත්වාගෙන යන්න මේ ජීවිත රූපය අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. ඊට පස්සේ ආහාර රූපය. ආහාර රූපයට අපි කියනවා ඕජා රූපය කියලා. එතකොට මේ ආහාර රූපය ඕනේ වෙන්නේ මේ දැන් සත්වයක ආහාරයක් ගන්නකොට මේ ඒ ගන්න ආහාර එතකොට මේ ආහාර රූපෙන් තමයි මේ ඩයිජෙස්ට් කරලා ඒවා ඔක්කොම මේ අපිට ඕන කරන නියුට්‍රිෂන් වලට හරවලා මේ ඒවා මේ මේන්ටේන් කරන්නේ පවත්වාගෙන යන්න ඒ මේ රූපවලට ඒ ගතිය ඒ ශක්තිය ලබා දෙන්නේ මේ ආහාර රූපයෙන්. එතකොට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක මේ සපෝටිං මේ රූපයක් සත්වයේ ජීවිතය මේ අරගෙන යන්න
එතකොට මේ රූප දැන් අපි කතා කරානේ රූප ආහාර රූපයත් එක්ක රූප 18ක් ගැන සතර මහා භූත රූප 4යි ප්‍රසාද රූප 5යි ගෝචර රූප 4යි භාව රූප 2යි හදේ රූපයයි ජීවිත රූපයයි ආහාර රූපයයි. එතකොට මේ රූප 18 අපි හඳුන්වනවා මේ රූප 18 ඇති වෙන්නේ මේ කර්මය හේතු කරගෙන ඇතිවන රූප කියලා. එතකොට ඒවට කියනවා නිෂ්පන්න රූප කියලා අපි. එතකොට මේ නිෂ්පන්න රූප 18ක් තමයි අපි දැන් විස්තර කරේ. ඒ 18 තමයි මේ විස්තර කරේ. එතකොට ඊළඟට විස්තර කරන්න යන්නේ අනිෂ්පන්න රූප. ඒ කියන්නේ කර්මය හේතු වෙන්නේ නැතුව මේ හට ගන්න රූප 10 ගැන අනිෂ්පන්න රූප 10 ගැන එතකොට මේකෙදි අනිෂ්පන්න රූපවලදී පළවෙනියටම එන්නේ මේ ආකාශ රූපය කියන එක. ආකාශ රූපයේදී මේ මට මතකයි දැන් හාමුදුරුවෝ කිව්වා දැන් අපි කට ඇරියොත් එහෙම මේ කට ඇතුලේ තියෙන අවකාශයක්. ඒකත් ආකාශ රූපය. අර මැස්සෙක් යන උදාහරණයක් එම හාමුදුරුවෝ දුන්නා ඒ වෙලාවේදී. ඒකත් අවකාශයක්. ඒ වුණාට අර අපි අපේ කියන එක මගේ කට කියන එක දීලා තියෙනවා. ඒ වුණාට එතනක් තියෙන්නේ අවකාශයක් නැත්නම් ආකාශ මේ ස්පේස් එකක් කියන එක තමයි කිව්වේ. ඒ වුණාට මෙතෙන්දී ගොඩක් වෙලා තියෙන්නේ මේ රූප මේ එකින් එකට මං කිව්වා වගේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ 4 එකට බැඳිලා තියෙන හැමතිස්සෙම. එතකොට මේ රූප තියෙනකොට අපි පස්සේ විස්තර කරනවා ඒවා කලාප විදිහට තියෙන ඔක්කොම මේ යුනිට්ස් විදිහට තියෙන. එතකොට මේ යුනිට්ස් වලට තියෙනකොට මේ එක රූපයකින් තවත් රූපයක් වෙන් කරන්න තියෙන සියුම් ස්පේස් එක තමයි මේ ආකාශ ධාතුව නැත්තම් පරිච්ඡේද ධාතුව කියලා මේ අපි මේ හඳුන්වන්නේ. එතකොට මේ ආකාශ ධාතුව දෙපැත්තකට තියෙනවා කියලා මේ අභිධර්ම විග්‍රහයේදී කියනවා මේ අපි කියනනේ අජට ආකාශය කියලා. එතකොට මේ අජට ආකාශගාමීන් කියලා කියන ඇස්ට්‍රොනොට්ස් ලට එහෙම කියනවනේ අපි සිංහලෙන්. එතකොට මේ ඒ අජට ආකාශය කියන එක කියන්නේ මේ සියලුම මේ වස්තුන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට මේ ස්ථානය වන ලෝක කුහරය තමයි මේ අජට ආකාශය කියන්නේ. එතකොට ඒක much bigger ලොකු මේකක්. ඒක ඇතුලේ තියෙන මේ අපි කතා කරන එක අජට ආකාශය නෙමෙයි. අපි කතා කරන්නේ ආකාශ ධාතුව ගැන. මේ රූප කලාප මේවල මිශ්‍ර වෙන්නේ නැතුව මේ ඒක මේ වෙන් කරලා තියාගන්න මේ ඒ ස්පේස් එක තමයි අපි මේ රූප විග්‍රහයේදී මේ කතා කරන්නේ. එතකොට ඒක තමයි පළවෙනිම අනිෂ්පන්න රූපය කියලා දන්නේ. ඊට පස්සේ විඤ්ඤාති රූප දෙක. එතකොට විඤ්ඤාති රූප දෙකේදී ඒකත් මම රේණුකානේ හාමුදුරන්ගේ පොතේ දැක්කා මේ විකාර රූප 5 කියලා හඳුන්වලා තියෙනවා. එතකොට මේක විකාර රූපයක් විදිහටත් කියනවා. නැත්තම් විඤ්ඤාති රූප දෙක කියලාත් හඳුන්වනවා. ඒ හින්දා අපි අර දැනගෙන ඉන්න එක හොඳයි. මේ එතකොට මේ විඤ්ඤාති රූප දෙක ගත්තොත් එහෙම හාමුදුරුවෝ ඒකේ දේශනාවේදී කිව්වා දැන් හාමුදුරුවෝ බණ දේශනා කරන්නේ මේ මොකකින් හරි කර්මයකින් එන දෙයකින් නෙමෙයි. හාමුදුරුවෝ මේ ඒ වෙලාවට එන දේ ගලපලා වචන විදිහට ඉදිරිපත් කරන්නේ. ඒක ඇත්තට ඒ මේ කර්මයකින් එන එකක් නෙමෙයි. මේ වාග් විඤ්ඤාතිය නැත්තම් වචී විඤ්ඤාතිය. එතකොට ඒකෙදි කියන්නේ අර චිත්තජ වායු අපි හිතනවා දෙයක් අපි මේක කියන්න ඕනේ කියලා චිත්තජ ඒ වායුව ඒ අර හරි තැන්වල ගැටුණාම ඒකේ රිසල්ට් එකක් විදිහට එළියට එන ශබ්දය තමයි අර ටෝන් එක ඒ අදහස් කරපු දේ එළියට එන්නේ. ඒක තමයි වචී විඤ්ඤාතිය කියන්නේ. ඒ වගේම තමයි
කාය විඤ්ඤාතිය කියන්නේ අපි හිතනවා අපි දැන් යන්න ඕනේ කියලා. යන්න ඕනේ කියලා ඒ හිතුවහම එනවනේ මේ හිතින් පහළ වෙන ශක්තිය. ඒක ඒ චිත්තජ ඒ වායුවේ වේගය මේ හරියට ඒක මේ උදාහරණයක් දීලා තිනවා පොතේ මේ හරියට අඳුරු කාමරයකට ගිනි කූරක් ගැහුවා වගේ. ඒක හැම තැනටම ශරීරය හැම තැනටම ගිහිල්ලා අපිට ඕන තැන දැන් අපිට නැගිටින්න ඕනේනේ ඇවිදින්න නම් ඒ ඕන තැන ක්‍රියාත්මක කරන එක තමයි මේ කාය විඤ්ඤාතියෙන් කරන්නේ. එතකොට මේ ඒක අර සිතන එක අනුව චිත්තජ වායුවේ ඒ චිත්තජ ක්‍රියාවේ ඒ හේතුවෙන් තමයි අපේ මේ කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි ඇති වෙන්නේ. ඒ හින්දා තමයි මේවා අර අනිෂ්පන්න රූප ගොඩට වැටෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා විකාර රූප 3 කියලා. මම අර කලින් කිව්වා වගේ මේ පොතේ කතා කරනවා විකාර රූප 5 ගැන. එතකොට විකාර රූප 5 කිව්වොත් මේ කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි එක්ක මේ රූප 3. ඒ කියන්නේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන රූප 5ම එකට ගත්තොත් තමයි විකාර රූප 5 කියන්නේ. නැත්තම් කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි විඤ්ඤාති රූප 2යි විකාර රූප 3 ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා අපි වෙනම විස්තර කරනවා. එතකොට දැන් මේකෙදි කියන්නේ මේ අර මේ විකාර රූප 3ම කියන්නේ මේවා අර ගොඩක් වෙලාවට මේ අඳුර ගන්න මේ පුළුවන් වෙනවා කියන්නේ මේක නැති වෙලාවට. මේවා නැති වෙලාවට තමයි අපිට මේක හොඳට තේරෙන්නේ කියලා. ඇඟේ සැහැල්ලු බව නැත්නම් ඇඟේ මෘදු බව නැත්නම් ඇඟේ ක්‍රියාකාරී ගතිය නැතිකොට අපිට ඒක ගොඩක් තේරෙනවා මේක තියනවට වැඩිය. ඒක නිසා තමයි අර ගොඩක් වෙලාවට විකාර රූප කියලා කියන්නේ. එතකොට අපි දැන් ගොඩක් වෙලාවට මේ ඒකේ දීලා තියෙන උදාහරණ තමයි මේ අපි නිදි මැරුවොත් එහෙම ගොඩක් මේ නිදි මැරුවොත් එහෙම නැත්නම් වැඩි එක්සර්සයිස් කරොත් එහෙම ගොඩක් එක්සර්සයිස් කළොත් එහෙම අර තියෙන බැලන්ස් එක මේ නැති වෙනවා. ඇඟේ තියෙන සැහැල්ලු බව නැති වෙනවා. ඇඟ බර ගතියක් එනවා. නැත්නම් මසල් ස්ටිෆ් වෙනවා. මුදු ගතිය නැති වෙලා යනවා. එතකොට ක්‍රියාකාරී අපි ගොඩක් ටයර්ඩ් වෙන හින්දා ඇඟේ තියෙන ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා. එතකොට මේ විකාර රූප 3 අන්බැලන්ස් වෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ 3 හරියට වැඩ කරන්නේ නැහැ කියලා. මේ එතකොට මේක ආයේ බැලන්ස් කරන්න තමයි අපි එක්ක බෙහෙත් ගන්නවා නැත්නම් මොකක් හරි ජෙල් එකක් ඇප්ලයි කරනවා. එහෙම මොන හරි ඇප්ලයි කරාම ආයේ මේ රූප ආයේ ඒ තැන්වල ඇති වෙලා මේ අඩු වෙච්ච රූප ආයේ වැඩි වෙලා අර බැලන්ස් ගතිය ඇති වෙනකොට තමයි අපිට ආයෙත් නෝමල් කියලා අර ස්ටිප් ගතිය අඩු වෙලා මේ ඔළුව නැත්නම් ඇඟේ බර ගතිය අඩු වෙලා ඒක දැනෙන්නේ. ඉතින් එතකොට මේ විකාර රූප 3 ඇත්තටම මේ අපිට හොඳට මේ ඔබ්වියස් දැනගන්න පුළුවන් ඒක අපිට මේ අඩු වෙගෙන යනකොට මේ විකාර රූප 3. ඊට පස්සේ තියෙන්නේ ලක්ෂණ රූප 4. ලක්ෂණ රූප 4 එතකොට ඒක කියන්නේ මේ රූපයන්ගේ ලක්ෂණ මේ පෙන්නන හින්දා තමයි මේ ලක්ෂණ රූප 4 කියන්නේ. එතකොට පළවෙනි එක තමයි උප්පච්චය, දෙවෙනි එක සන්තති, තුන්වෙනි එක ජරතා, හතරවෙනි එක අනිච්චතා. එතකොට මේ රූප 4 අපිට අපි දන්න උප්පච්චය කියන්නේ රූපය මේ හට ගන්න අවස්ථාව. දැන් අපි දන්න රූපයක ආයු කාලය අපි ඉගෙනගෙන තියෙනවා චිත්තක්ෂණ 17යි කියලා. එතකොට අපි අර චිත්ත වීති ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ක්ෂණ 51ක් කියලා තමයි. එතකොට එක චිත්තක්ෂණයක ක්ෂණ 3ක් තියෙනවා. කුඩා ක්ෂණ 3ක් තියෙනවා. එතකොට කුඩා ක්ෂණ 51කින් තමයි මේ රූපයක ආයු කාලය මයින්නේ. චිත්තක්ෂණ 17කින් එහෙම නැත්නම් කුඩා ක්ෂණ 51කින්.
තමයි මේ රූපයක ආයු කාලය මයින්නේ. එතකොට අපි සමහර තැනකදී කතා කළා මේ චිත්තක්ෂණ 17ම නැති රූපත් තියෙනවා මේ රූප 28 කියලා. අපි කතා කරනකොට සාමාන්‍ය විග්‍රහයේදී කියනවා රූපයකට ආයු තියෙනවා චිත්තක්ෂණ 17ක් කියලා. හැබැයි සමහර රූප තියෙනවා මේ චිත්තක්ෂණ 17ම නැති රූප කියලා මේ අපි ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ ලක්ෂණ රූප 4 අන්න ඒ ගොඩට යන රූප 4. එතකොට මං හිතන්නේ මතක ඇති අපි අර චිත්ත වීති පටන් ගන්නකොට මේ කිව්වා රූපයක මේ පටන් ගන්න තැන මේ රූපය පටන් ගන්නකොට ඒකේ අර එක ක්ෂණයක තමයි මේ රූපය පටන් ගන්න කියලා. එතකොට මේ උපචය කියන එකට තියෙන්නේ මේ එක ක්ෂණයක් තමයි මේ උපචය කියන මම ඒ ක්ෂණයක් කිව්වම අර තුනෙන් කුඩා ක්ෂණ තුනෙන් එකක් තමයි මේ උපචය කියන රූපය පවතින්නේ. එතකොට සන්තති කියන එකත් ඒකමයි. මොකද දැන් මෙතන වෙනස තමයි උපචයයි සන්තති කියන්නේ දෙකම ඇති වෙන එක තමයි. හැබැයි උපචය කියන්නේ දැන් එක රූපයක් ඇති වෙලා ඒක චිත්තක්ෂණ 17ක් ඇතිලා නැති වෙලා යනවනේ. ඒකට ඒ චිත්තක්ෂණ 17 නැති වෙන්න කලින් තව රූපයක් ඇති වුණොත් අන්න ඒකට තමයි උපචය කියලා කියන්නේ. හැබැයි ඒ 17 ගිහිල්ලා ඉවර වෙලා ඒකට සම්බන්ධව තව රූපයක් ඇති වුණොත් එහෙම ඒ ඇති වෙන රූපය තමයි සන්තති කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ අර පළවෙනියටම ඇති වුණ එක දිගින් දිගට පවත්වගෙන යන රූප ඇති වෙනවා නම් ඒ ඇති වෙන තත්ත්වයට කියන්නේ සන්තති කියලා. හැබැයි ඒකට මේ පැරලල් යන්න තව මේ රූප ඇති වෙනවා නම් ඒක තමයි උපචය කියලා කියන්නේ. එතකොට මේ උපචය සන්තති කියන්නේ දෙකම ඇතිවීම තමයි in a different way. මේ එතකොට ඒ දෙකටම තියෙන්නේ එක ක්ෂණයක ආයු කාලයක් තමයි මේ දෙකටම තියෙන්නේ. මේ රූප දෙකටම තියෙන්නේ. ඒකම තමයි මේ අනිච්චතාව වලට තියෙන්නේ එක ක්ෂණයයි. එතකොට අර ජරතා කියන එක තමයි කුඩා ක්ෂණ 49ක්ම තියෙන්නේ. අර පැවතිලා නැති වෙලා යන එක තමයි මේ ඒ කියන්නේ පැවතෙන එක. නැති වෙලා යන්නේ අනිච්චතානේ. මේ පැවතෙන එක තමයි කුඩා ක්ෂණ 49කම වෙන්නේ. එතකොට එහෙම බැලුවාම මේ උපචය කියන එකටවත් සන්තති ජරතා අනිච්චතා මේ හතරටම චිත්තක්ෂණ 17ක ආයු කාලය නැහැ. ඒක එකින් එකට අර මම විස්තර කර විදිහට වෙනස් වෙනවා. එතකොට ඒ හතර චිත්තක්ෂණ 17 නැති රූපවල එකතුවට යනවා. එතකොට අනිත් රූප දෙක තමයි විඤ්ඤාති රූප දෙක. අර අපි කතා කරේ කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියන. එතකොට මේ රූප දෙකත් මේ තවතින්නේ එක චිත්තක්ෂණයයි කියලා තමයි තියෙන්නේ. එක චිත්තක්ෂණයයි ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. මේ චිත්තක්ෂණ 17ක් පවතින්නේ නැහැ කියලා. එතකොට මේ රූප කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය ලක්ෂණ රූප 4. ඒ රූප 4 ඒ කියන්නේ ඔක්කොම 6යිනේ. ඒ 6 නැතුව අනිත් රූප 22ටම චිත්තක්ෂණ 17ක ආයු කාලය තියෙනවා. එතකොට එහෙම තමයි අපිට රූප 28 දැනගන්න පුළුවන් වෙන්නේ. අපි එතකොට දැන් රූප ගත්තොත් එහෙම අපිට රූප ගොඩ විදිහකට බෙදන්න පුළුවන්. එතකොට මේ රූප බෙදන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඒක ගත්තොත් එහෙම අපිට පුළුවන් හාමුදුරුවෝ කියපු විදිහට පස් ආකාරයකට
රූප බෙදන්න පුළුවන් සමුද්දේශ ක්‍රමය, විභාග ක්‍රමය, සමුත්ථාන ක්‍රමය, කලාප ක්‍රමය, පවතින ක්‍රමයට අනුව ඒක අපිට මේ රූප කලාප වෙන විදිහට කඩලා විස්තර කරන්න පුළුවන්. ඊට කලින් අපි ගත්තොත් එහෙම මේ රූපවල තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ ෆීචර්ස් මේ ඒ ටික ගත්තොත් එහෙම දැන් අපි කිව්වා වගේ මේ රූප කියන්නේ මේ අහේතුකයි. මේවා රූප මේ ඒ කියන්නේ අපි හේතු හයක් ඉගෙන ගන්නනේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ මේ රූප අහේතුකයි. එතකොට මේවා හැදෙන්න මේ ප්‍රත්‍ය ඕනේ. ඒ කියන්නේ මේ ඒක එකට ඉපදිලා එකට හැසිරෙන මේ කරුණ ඕනේ, හේතු ඕනේ. එතකොට ඒවා තමයි මේ ප්‍රත්‍ය සහිතයි කියලා කියන්නේ. එතකොට අපි කිව්වා හේතු 4ක් හින්දා තමයි මේ රූප ඇති වෙන්නේ. කර්මය, ඍතුව, ආහාර, චිත්ත කියලා. මේ 4 හින්දා තමයි කියලා. එතකොට මේ රූප ආශ්‍රව සහිතයි කියලා කියන අර කෙලෙස් හට ගන්න කෙලෙස් ඉපදින්න උපදව් වෙනවා. දැන් අර මම කිව්වා වගේ මේ ප්‍රසාද රූප පහ අර අපිව භවයෙන් භවයට අරන් යන අර ඒ වගේ මේ රූප ඔක්කොම ආශ්‍රව සහිතයි. මේ රූප ඔක්කොම සංකතයි. ඒකට අපි දන්නවා සංකත නැති එකම ධර්මය නිර්වාණය විතරයි. මේවා මේ නිර්වාණය අරින්න අනිත් ඔක්කොම දේවල් අසංකතයි කියලා. ඉතින් ඒ නිසා රූපත් අසංකතයි කියලා තමයි කියන්නේ. එතකොට රූප මේ ලෞකිකයි. මේක මේ ලෞකික ලෝක මේ ලෞකිකව ඇති වෙන නිසා මේ එතකොට තව කියනවා මේක රූප කාමාවචරයි කියලා. කාමාවචර රූප ලෝකවල තියෙන්නේ කියලා. එතකොට මම මෙතන කියලා තියෙන මට ඒක හරියටම මේ ලියලා තියෙන මට ආපු එකක් තමයි. එතකොට රූපාවචර රූපවල මොකද වෙන්නේ කියලා. එතකොට ඒකේ විස්තර කළ තිබේ රූපාවචර කියන්නේ මේ මනසින් හදාගත්ත රූප. මේ ඇත්තට නෙමෙයි මේ මනසින් හැදුන රූප තමයි මේ රූපාවචර මේ රූප මේ කියලා අපි හඳුනන්නේ. මෙතෙන්දී අපි කතා කරන්නේ ඇත්තටම මේ ඇති වෙන මනසින් හදාගත්ත දේවල් නෙමෙයි. ඇත්තටම තියෙන හින්දා තමයි රූප කාමාවචරයි කියලා කියන්නේ. එතකොට රූප අනාරම්මනයි කියලා කියනවා. මේ රූප වලට අරමුණු ගන්න බැහැයි කියලා. ඊට පස්සේ රූප ප්‍රහාණය කරන්න බැහැයි කියලා කියනවා. මේ එතකොට ඒ නිසා තමයි අර අපි කියනනේ තද්දාංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන්. එතකොට මේ රූප ඇති වුණාන් පස්සේ ප්‍රහාණය කරන්න බෑ. ඉතින් අර ඒ හින්දා තමයි රහත් වුණානුත් පස්සේ අර රූපකය පවතිනවා. ඒක නිර්වාණය දැක ආයේ අත්දෙන්නේ නැති තත්ත්වයට එනකම් මේ ඒක දිගටම පවතිනවා. මේ ඒ හින්දා මේ රූප ප්‍රහාණය කරන්න මේ බැහැයි කියලා තමයි කියන්නේ. අයි එතනින් නවත්තන්නද ඊට පස්සේ හෙට අපිට රූප කලාප ඒවා ටික ඔක්කොම දිගටම කරගෙන යන්න පුළුවන්. එහෙම නංගි අපි රූප කලාප ටික හෙට එහෙනම් පටන් ගමු. මේ ඉතින් නංගිට මේ ගොඩාක් පිං මේ කරපු ඒ විග්‍රහයට ඊටාම මේ සරලව ලස්සනට ඒක පැහැදිලි කරනවාට අනේක වාරයක් පිං අප හැමදෙනා වෙනුවෙම තවත් ධර්මඥානිය වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට තව මිනිත්තු 10ක් තියෙනවා. මේ අතරම නංගි මේ අර සුද්දාස්තේ ගැනත් පොඩ්ඩක් කියනද ඒක හෙට කතා කරනවද? මම හිතුවේ ඒක හෙට කතා කරමු කියලා. ඊ කලාප මේ ගැන කතා කරනකොට ඒකනේ මුලින්ම එන්නේ. ඒ හින්දා මම හිතුවේ ඒක මේ හොඳ ආරම්භයක් වෙයි ඊට පස්සේ කලාප වලට යන්නේ කියලා. ඒක හොඳයි. අපි එම්නම් ඒක හෙට කතා කරමු. මේ ඉතින් මේ රූප ගැන මේ විදිහට ඉගෙන ගන්න ප්‍රධාන හේතුව දැන් ওই නාම ධර්ම කිව්වේ අපි චිත්තචෛතසික මේ දෙක ඔය ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඉතින් නාම රූප ගැන ওই විදිහට ඉගෙන ගන්න විස්තර සහිතව ප්‍රධාන වශයෙන් මේ විදර්ශනා භාවනා වඩනකොට මේ පළවෙනි ස්ටේජ් එක තමයි මේ දෙක අඳුන ගන්න ඕනේ වෙන්වෙන්ව. මොනවද නාම ධර්ම කියලා කියන්නේ, මොනවද රූප ධර්ම කියලා කියන්නේ කියලා මේ වෙන්වෙන්ව
අඳුනගන්න මේ දැන ගැනීම උදව් වෙනවා. ඉතින් මේ ඉගෙන ගැනීම උදව් වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ එක්කෝ මේ වගේ තියෙන මේ රූප ධර්මයක් ගැන අපේ සිහිය යොදන්න ඕනේ, එක්කෝ නාම ධර්මයක් ගැන යොදන්න ඕනේ. ඒවා වෙන් කරලා බලන්න ඕනේ. එහෙම බලනකොට ඒවා ඇතිවීම නැතිවීම තමයි ඊට පස්සේ පේන්න ගන්නෙ. ඉතින් ওই විදිහට මේ අපි හුඟක් අඩුයි මේ රූප ධර්ම ගැන කතා කරනවා. ඉතින් හුඟක් කට්ටිය මං හිතන්නේ අහලා තියෙනවනේ මේ සතර මහා භූත ධර්ම ගැන. ඉතින් ඒ ධර්ම මේ ප්‍රධාන වශයෙන් අපිට සමහර වෙලාවට තේරෙන්නේ වැඩියෙන්ම මේ තද ගතිය. තද ගතිය කියන එක මේ බාහිර බඩු මුට්ටු වලත් තමන්ගේ ශරීරය තුලත් අල්ලන්න පුළුවන් හැම දෙයක්ම ශරීරය දැනෙන හැම දෙයක්ම තද ගතිය තියෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒ ආකාරයෙන්ම අපිට මේ තවත් දැනගන්න පුළුවන් මේ තද ගතිය කියලා කියන්නේ මේ හුස්ම රැල්ලෙත් මේ තද ගතිය තියෙනවා කියන එක. ඒ කියන්නේ අපිට මේ ඇහැට පේන්නේ නැති දේවල් වල සුළඟේ පවා මේ තද ගතිය තියෙනවා. ඒක ඇඟේ වැදුනහම තමයි අපිට තේරෙන්නේ එතන තියෙන තද ගතිය. ඉතින් ඒ වගේ තේජෝ රස්නේ සීතල ගතියත් මේ අපේ ඇඟට දැනෙනවා. ඉතින් මේ කොලම් 100කින් පෙන්වන්නේ මේ ධර්මතා දැනෙන තැන් අපේ ශරීරේ. එතකොට ඒව දැනෙනකොට ඒ ධර්මතාවලට සිහිය පවත්වන්න ඕන. එහෙම සිහිය පවත්වනකොට රූප ධර්මයක් දැක්ක වෙනවා, දැනගත්ත වෙනවා. එතකොට ඒ රූප ධර්මය ඒ ධර්මතාවයකට අපි සිහිය යොදනකොට ඒකට තියෙන ඇලීම අවම වෙනවා. ඒක එතකොට බඩු මුට්ටුවක් හැටියට, ලස්සන දර්ශනයක් හැටියට, බඩුවක් හැටියට, පුද්ගලයෙක් හැටියට ගන්නෑ. අන්න ඒ මොහොතේදී නියම සම්මාදිට්ඨිය දැක්ක කියලා කියන්න පුළුවන් විදර්ශනා ඥාන ලැබෙන්න පෙර. එතකොට ඒ විදිහට තමයි අපි කෘතග්ජන පුද්ගලයේ වශයෙන් මේ ධර්මතාවල සිහිය පවත්වමින් තමයි අපි කාලය ගත කරන්න ඕනේ. ඊට පස්සේ ඒව පැහැදිලි වෙන්න ඒවා තියෙන ඒ සියුම් ඇතිවීම නැතිවීම තමන්ගේ ප්‍රඥාවට මේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපි මේ ඉඳගෙන ඉන්න තැන අපිට තියෙන අපේ ශරීරයට තද ගතියක් දැනෙනවා නම් ඒ තද ගතිය, ඒ පටවි ගතිය ගැන සිහිය යොදාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන වෙනස්කම් තමන්ට මේ තේරෙන්න ගන්නවා. ඒක ධාතු මනසිකාරයේදී මේ ඒකේ තියෙන ඒ ධාතු වල තියෙන ඒකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මහා භූත ධාතු. ඉතින් ඒ ධාතු වල සිහිය පවත්වාගෙන ඉන්නකොට ඒව තමයි වැඩිම ගොරෝසු ධාතු අපිට වැඩිම පේන්නේ. ඉතින් ඒවැයි සිහිය පවත්වාගෙන ඉන්නකොට ඒව ඇතිවීමක් නැතිවීමක් Tamanට දැනෙන්න ගන්නවා. අන්න එතකොට ඒ ධාතු මනසිකාර්ය කළා වෙනවා. එතකොට මේ සතිපට්ඨාන භාවනාවක් කළා වෙනවා. ඉතින් මේ විදිහට මේ ධාතු ගැන ඉගෙන ගැනීම, ඒව ගැන සිහිය ප්‍රඥාව දියුණු කිරීම ධාතු මනසිකාර්ය කරන්න උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඒ සතිපට්ඨාන භාවනාව වඩන්න අවශ්‍ය ධර්ම කරුණු මේ විදිහට ඉගෙන ගන්න එක තුලින්ම අපේ සිහිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඒ ධාතු ස්වභාවයන් වල සිහිය යෙදීම. දැනගැනීමෙන් මේ වාසය කිරීම. ඉතින් දැන් අපිට තේරෙනවා මේ අපේ ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියන් වල මේ ඇස කියන ඉන්ද්‍රියේ තියෙනවා මේ වර්ණය අහුවෙන තැනක්. ඒක තමයි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. ඒ ඇහැට අහුවෙන්නෙම මේ වර්ණය පමණයි. එතකොට අපි හිතුවොත් එහෙම මේ ඇහැට රූප පේනවා කියලා කියන්නේ රූප කියලා කියන්නේ මේ ධර්මතා රූප නෙමෙයි. මේ පින්තූර වගේ රූප ඒක ඇත්තටම මේ අභිධර්මය අනුව ධර්මානුකූල නැහැ. අභිධර්මය අනුව කියලා කියන්නේ මේ ඇහැ කියන ඉන්ද්‍රියට ඇහැ කියන කැමරා එකට අහුවෙන්නේ වර්ණයක් පමණයි කියලා. ඒ වර්ණ රාශියක් එක්කහුව වෙලා ඒකේ ෂේප් එක අඳුනගෙන ඒක අහවල් දෙය කියලා අඳුන ගැනීම තමයි මේ තමන්ගේ මේ සිතෙන් කරන්නේ. ඒ වුණාට මේ ඉන්ද්‍රියට අහුවෙන්නේ වර්ණයක් පමණයි. එතකොට අපි ඇහෙන්
බාහිර ලෝකේ තියෙන දේවල් දකින්නකොට අපි කල එකක් දකින්න තමයි උත්සාහ කරන්න ඕන. කල එක විතරක් දකිනකොට ඒ ඔබ්ජෙක්ට් එකට පුද්ගලයාට තියෙන මේ ආසාව, ඒ තණ්හාව අවම වෙනවා. එහෙම නැත්නම් නැති වෙලා යනවා මේ මොහොතට. ඉතින් ඒ විදිහට අපිට මේ පාටක් කෙනෙක් දිහා බලනකොට එයාගේ මේ ජැකට් එකේ පාට, එහෙම නැත්නම් ෂර්ට් එකේ පාට, එහෙම නැත්නම් කොණ්ඩේ පාට, එහෙම නැත්නම් හමේ පාට, මොකක් හරි පාටක් බලනකොට විතරක් ඒකට තියෙන ආසාව මේ නැති වෙලා යන පුද්ගලයාට තියෙන පුද්ගල සංඥාව නැති වෙලා යනවා මේ මොහොතට. ඉතින් අන්නේ විදිහට ඇහෙන් රූප දකිනකොට අපිට කරන්න තියෙන මේ වර්ණයක් දකින්න උත්සාහ කරන එක තමයි. ඊට පස්සේ කනෙන් අහන්න පුළුවන් ශබ්ද පමණයි. ඒවා හොඳ නරක කියන විනිශ්චයට යන්න හොඳ නැහැ මේ අවස්ථාවේදී. ඒ කියන්නේ දැන් මෙතෙන්දී මේ පාට හොඳද නරකද කියලා ඇහුව ගමන් ප්‍රශ්නයක් තමන්ගෙන් අන්න එතකොට ඒක උපාදානය කළා වෙනවා. ඒ නිසා ඒක වර්ණයක් හැටියට අරගෙන වර්ණයක් හැටියට විනිශ්චය කරලා එතනින් මේ ඒ වර්ණය කියන සිහිය පවත්වුවාම හරි. ඒක හොඳද නරකද, ඒක ලස්සනද අවලස්සනද කිව්ව ගමන් තමයි අර ඒකට ඇලෙන්න ගැටෙන්න මේ ඒ සිතුවිලි ඇති වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් සද්දයක් අහනකොට ඒක මිහිරිද අමිහිරිද කියන නිගමනට එන්නේ නැතුව, එහෙම ප්‍රශ්න අහන්නේ නැතුව ඒක සද්දයක් පමණයි. කෙනෙක් බැන්නත්, කෙනෙක් මිහිරි සින්දුවක් කිව්වත් ඒක සද්දයක් පමණයි කියලා අපි එතනින් සිත නවත්තගෙන මේ ශබ්දයේ තියෙන වෙනස් වීම, දැන් මේ සද්දය තුල තියෙන එක මේ ටෝන් එකේ එතකොට ඒ ලෙවල්ස් තියෙනවානේ. එතකොට මේ වෙන ශබ්දවලට ඒ අතරතුර ඇහෙන තව ශබ්දවලට මේ තමන්ගේ කනට අහුවෙන ඒ ශබ්දවල වෙනස් වීම සහ විවිධ ශබ්ද ගැන සිහිය පවත්වන්න පුළුවන්. අන්න එතකොට තේරෙනවා මේ කනට කොච්චර ශබ්ද ඇහෙනවද, මේ කනින් ගන්න අරමුණු වල අරමුණු මේ විවිධ ශබ්දවලට කොච්චර වේගෙන් ගමන් කරනවද කියලා ඒ වගේ සිහිය මේ තමන් තුළ ඇති කරගන්න පුළුවන්. මේ ධර්මතා විදිහට මේ අපේ පංචේන්ද්‍රයන් වලට ගන්න ඉන්ෆර්මේෂන් මේ විදිහට මේ දැනගෙන. ඒතර කනට ඇහෙන්නේ ශබ්ද පමණයි. ඒක හොඳ ශබ්දයක්ද නරක ශබ්දයක්ද කියලා තමයි විනිශ්චය කරන්න යන්නේ නැහැ. එතකොට ඒකට ඇලෙන්න ගැටෙන්න ගන්නවා. ඒ නිසායි කරන්නේ නැත්තේ. ඊට පස්සේ ගන්ධයත් එහෙමයි. දැන් ගඳ සුවඳක් දැනෙන වෙලාවට ඒ ගඳ සුවඳ හොඳද නරකද කියලා විනිශ්චය කරන්න යන්නේ නැහැ. ඒක ගන්ධයක් හැටියට අරගෙන ඒ බව දැනගෙන ඊට පස්සේ මේ එක්ක ඒකේ ඇතිවීම, ඒක වෙනස් වීම දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන අරමුණකට හිත යොදන්න පුළුවන්. එතන එහාට ගෙනියන්නේ අරමුණ. රසත් එහෙමයි. දැන් කෑම කනකොට Tamanට දැනෙන රස මේ රස බව දැනගෙන ඒක හොඳ රසද නරක රසද කියලා තේරුම් කරන්න උත්සාහ කරන්නේ නැතුව මොකද එහෙම කළාම ඒකත් එක්ක ගැටෙන්න ඇලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකයි මේ සිහිය පවත්වනවා කියලා කියන්නේ මේ ධාතු මනසිකාරයේදී මේ ධර්මතාවය විතරක් දැනගෙන ඒක ඇතිවීම නැතිවීම බලබලා ඉන්න එක. එතකොට ඒකේ තියෙන ඇලීම ගැටීම ඇති වෙන්න විදිහක් නැහැ. මොකද අපි අර as a whole නෙමෙයි ගන්න, ඒකේ තියෙන එක ධර්මතාවයක් විතරයි ફોකස් කරන්නේ. ඒ විදිහට මේ අපේ ටච් එකට යනවා මේ පඨවි ධාතුව අහුවෙන්නේ අපේ ශරීරයට. එතකොට තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඒ තුනම අපේ ශරීරයට, අපේ ස්කින් එකට තමයි අහුවෙන්නේ. ඉතින් ඒවා ඒ වෙලාවට දැනගන්නවා මේ තේජෝ, මේ වායෝ, මේ පඨවි කියලා. ඒකට කියනවා පොට්ටබ්බ කියලා. ඔන්න ඔය විදිහට අපි විදර්ශනා කරනකොට මේ ශරීරයට අහුවෙන ධර්මතා ඒ අවස්ථාවේදී ફોකස් කරන්න ඕන. ફોකස් කරලා ඒ ධර්මතාවල ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ හවල් ධර්මතාවය කියලා දැනගන්න ඕනේ. ඒක තමයි මේ රූපයක් දැනගත්ත කියලා කියන්නේ. එතකොට දැන් නාමය
එතෙන්ට ගලපන්නේ මේ විදිහට. හාමුදුරු දේශනා කරපු විදිහට මේ අපිට මේ ඕනම කලර් එකක් දැනෙනකොට, සද්දයක් දැනෙනකොට, ගන්ධය, රස, පොට්ටබ්බේ දැනෙනකොට අපි තේරුම් කරන්න ඕනේ, අපි ඒ වෙලාවේ දැනගන්න ඕන ඒ අපි ඒක දැනගත්තේ, ඒ වර්ණය දැනගත්තේ ඒ වර්ණයට ඒ මොහොතේදී අපේ හිත සම්බන්ධ වෙලා තියෙන නිසා. ඒ ශබ්දයට අපේ හිත අපේ ශරීරයේ තියෙන මේ නාම ධර්මය හිත සහ චෛතසික ඒකට සම්බන්ධ වෙලා තියෙන නිසා. ඒ වගේම රසටත් එහෙමයි, ගන්ධයටත් එහෙමයි. එතකොට අපිට යමක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ ඒ දැනගන්න ස්වභාවයෙන් යුක්ත හිතෙන් තමයි ඒක අපිට දැනලා තියෙන්නේ. එතකොට නාම ධර්මය කියන්නේ හිත සහ චෛතසික ඒ කියන්නේ සිතුවිලි වලින් තමයි අපි යමක් දැනගන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ හිත ඒ මොහොතේදී ඒ ධර්මතාවය මත තමයි ඒ මොහොතේදී තියෙන්නේ කියලා. එහෙම නැත්නම් තිබුණේ කියලා. එතකොට ඒ විදිහට මේ දැනගත්තා වූ හිත නාම ධර්මයත් ඒ රූප ධර්මය වර්ණය, සද්දේ, ගන්ධය කියන රූප ධර්මය ඒ දෙක වෙන් කරලා ඊට පස්සේ අඳුන ගන්න උත්සාහ කරන්න ඕන. අන්න එහෙම කරනකොට මේ නාමය සහ රූපය පැහැදිලි වෙන්න ගන්නවා. මේ හිතට දැනගන්න ස්වභාවයෙන් යුක්ත හිතත් ඒකට අහුවෙන අර රූප ධර්මයත් වෙන්වෙන්ව අපිට මේ තේරෙන්න ගන්නවා. ඔන්න ඔය විදිහට අපේ මේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය අපි මේ නාම රූප වශයෙන් වෙන් කරලා අඳුන ගන්න ඕනේ, දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒව පැහැදිලි වුණාට පස්සේ තමයි ඒව ඇතිවීමක් නැතිවීමක් Tamanට මේ ඉන්දෙන්න පැහැදිලි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ ධර්මයේ ඉගෙනගෙන ඒ නාම රූප ධර්මයන් වල ස්වභාවය වෙන්වෙන්ව අඳුනගෙන ඒව ඇතිවීම නැතිවීම ඒ විදර්ශනා භාවනාව තුලින් මේ සතිපට්ඨාන භාවනාවේ දේශනා කරලා තියෙන විදර්ශනා භාවනා ක්‍රම 21කින් ඒ අවශ්‍ය භාවනාවට මේ ධර්ම කරුණු පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ ධර්මතාවය ඉගෙනීමේ වටිනාකම තේරුම් ගන්න, ඒ වගේම ඒ ධර්මතා ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට මේ භාවනාව තුළින් ඒව උපුටා ගන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. එhmenan වෙලාව හරි අද දේශනාව අවසන් කරන්න. ඊට ඉස්සෙල්ලා මුකුත් ප්‍රශ්න එහෙම තියෙනවද කාටවත්? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මල්ලි. අපි දැන් මේ චිත්ත වීති ගැන ඉගෙන ගන්නකොට සිත් ගැන ඉගෙන ගන්නකොටනේ චිත්ත වීති ගැන ඉගෙන ගත්තේ. ඔව්. නමුත් දැන් රූප ගැන ඉගෙන ගන්නකොට එතනත් චිත්ත වීතිය එනවා. ඔව් එතනක් දැන් ඔය රූපයක ගැටීමෙන් චිත්ත වීති හට ගන්න පුළුවන් නේද? එතකොට මේ අතන දැන් රූප කලාප ගැන ඉගෙන ගන්නකොට චිත්ත වීති වගේ මේ ගොඩක් හැටියට තමයි මේ රූප අපිට දැනෙන්නේ. ඒ වගේ මේ ඔය චිත්ත වීදිය කියන්නේ ඉතින් සිත් ගොඩක්නේ. ඒ වුණාට මේ රූපවලත් රූප ගොඩක් තියෙනවා. ඉතින් රූප තමන්ගේ ඉන්ද්‍රියන් වලට ගැටීමෙන් චිත්ත වීදි හට ගන්න පුළුවන්. එහෙම නැතුව මනෝමයනුත් චිත්ත වීදි හට ගන්න පුළුවන්. අකේ ප්‍රශ්නේ මං හිතන්නේ අර අපියගේ මේ චිත්ත වීති එක්ස්ප්ලেইন කරනකොටම කිව්වා අපි චිත්ත වීති එක්ස්ප්ලেইন කරන්නෙම රූපයක ආයු කාලයත් එක්ක මේ පැරලල් අරගෙන කියලා. මොකද අපි චිත්ත වීති ගන්නකොට අර සමහර ඒවා ඇති වෙන්නේ භවංග ගිහිල්ලා ඊට පස්සේ භවංග චලන උපච්ඡේද වෙලා කියලා. එතකොට 17ක් නේ හැමතිස්සෙම අක්කේ එක ගත්තේ. එතකොට ඒ චිත්ත මේ රූපයක ආයු කාලයකට ඒ අර අපිට දැනගන්න මේ අඳුන ගන්න ඇනලයිස් කරගන්න ලේසියට තමයි මේ චිත්ත වීති රූපයක ආයු කාලයට සංසන්දනය කරලා තමයි ඒ චිත්ත වීතිය අපි එක්ස්ප්ලেইন කරේ. ඒ හින්දා මේ ඒකින්ද තමයි අර චිත්තක්ෂණ 17 හැමතිස්සෙම චිත්ත වීතියක එන්නේ. බොහොම ස්තුතියි. හරි. හරියයි. නංගි මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඔයා අන්තිමට අර රූප හේතුකයි සප්‍රත්‍යය ආශ්‍රව සහිතයි ටිකටම ලිස්ට් එකක් කිව්වනේ. ඒකේ අහේතුකයි කියන එක මං හිතන් හිටියේ
ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියලා. බෑවා එක්ස්ප්ලেইন කරේ අර කර්ම ඍතු ආහාර ඒ විදිහට. ඒක අහේතුකයි කියලා අපි සාමාන්‍යයෙන් කියනම අර නෑ අක්කේ මම ඒක කිව්වේ ප්‍රත්‍ය සහිතයි කියන එකට අක්කේ. මේ කර්මයෙන් ඍතුවෙන් ආහාරයෙන් චිත්තෙන් ඇතිවෙන මේ ප්‍රත්‍ය මේ එකට ඒ ප්‍රත්‍ය හේතුවෙන් ඇති වෙනවා කියලා අර අහේතුක එකට අක්ක කියප එක හරි. ඒක අර හේතු හයින් තමයි ඒක නෑ කියලා තමයි කියන්නේ. ඒක හරි. හරි. අනිත් එක හතරවෙනි කොයක්ව කාමාවචරයි කියලා. හයවෙනි එක. ඔව් එතකොට ඒ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමලි රූප නංගි රූප කොහොමද රූපාචරයන් ඒක මනසින් එන එකක්. එහෙම කියනවා ඒක මට තේරුන්නේ. ඒ කියන්නේ යකේ දැන් මේ රූප මේ 28 මේ කියන්නේ රූප 28 විග්‍රහයේදී ඒක අපි රූප ගන්නෙ කාමාවචර කියලා. එතකොට දැන් අර අපි ඒක තමයි මම කිව්වේ මටත් පොඩි මේකක් තිබ්බා කියලා. එතකොට ඇයි අපි රූපාවචර ලෝක ගැන කතා කරන්නේ? ඒවත් රූප තියනා නේද කියලා. එතකොට ඒකේදී මේ මම හිතන්නේ මම පොතේ දැක්කේ රූපාවචර ලෝකවල තියෙන රූප මේ මනසින් හදාගත්ත රූප මිසක් ඇත්තටම ඕලාරික මේ අපි මේ රූප 28 කතා කරන රූප ගැන නෙමෙයි කතා කරන්නේ කියලා. මේ අපි මේ කතා කරන ඒවා මේ කාමාවචර භූමිවල ඇතිවෙන රූප තමයි අපි කතා කරන්නේ කියලා. මේ 28. ඔව් මේ 28 කතා කරන්නේ රූපාවචර මේ රූපවල ඇතිවෙන ඒවා මේ මනසින් හටගන්න රූප. හැබැයි මේ සමහර මේවා තියෙන්න පුළුවන්. සමහර මේ රූපවලම තියෙන රූප තියෙන්න පුළුවන්. හැබැයි මේ රූප 28ම අපි මේ එකකට අරන් කතා කරනකොට මේ රූප 28 දී ඒ කතා කරන්නේ මේ කාමාවචර මේ භූමිවල ඇතිවෙන ඒවා කියලා තමයි ඒක කිව්වේ. හැබැයි මම හරියද දන්නේ ඒක එක්ස්ප්ලেইন කරනවා. එහෙම තමයි මම තේරුම් ගත්තේ පොතේ තිබ්බ විදිහට. කවුරු හරි නෙළුමක් හරි කුමාරියක් හරි තව මොන හරි දන්න නැත්නම් අයියා හරි ඒක මේ එක්ස්ප්ලেইন කරන්න. තෙරුවන් සරණයි නංගි. ඔව් මටත් හිතෙන්නේ නම් නංගි කියපු විදිහම තමයි. ඒ කියන්නේ මේ ඇත්තම මේ රූප 28 මේ කියන්නේ දිව්‍ය ලෝකවල තියෙනෙත් මේ 28ම තමයි නේද? මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය. ඒකට පෙරේත ලෝක ඔක්කොම කාමාවචර කියන්නේ තිරිසන් එතකොට අපාය ඔය ඔක්කොම සාමාන්‍ය දිව්‍ය ලෝක තල ඒ කීයද 6යි නේද? ඒ ඔක්කොම තියෙන්නේ මේ රූප. නමුත් රූපාවචර අපි රූප කියන තියනවා වගේ හැඟුණට ඒ රූප මේ අපි කතා කරන ඕලාරික රූප නෙමෙයි කියලා තමයි මමත් අහලා තියෙන්නේ. මම දන්නේ ඒක මනසින් හදාගත්ත එක කියලා නංගි කිව්වා. එහෙම වෙන්නේ නැති. මම ඒක දන්නේ. හැබැයි මේ අපි කතා කරන රූප නෙමෙයි අපිට ඒ බොහොම ගණයට අහුවෙන මේ අපි කතා කරන ඕලාරික රූප නෙමෙයි රූපාවචර ලෝකවල තියෙන්නේ කියලා තමයි මමත් අහලා තියෙන්නේ. තව එකක් මට තේරුණා දෙන්නම හොඳට පැහැදිලි සිද්ධ වෙනවා. මේ එතකොට සංකත නැති ධර්ම එකයිද එකම එක නිර්වාණය විතරද නැත්නම් තව එකක් තියෙනවද? මේ මම අහලා තියෙන එක අක්කේ නිර්වාණ ධාතු ඇරෙන්න අනිත් ඔක්කොම අසංකතයි. මේ සංකතයි කියලා. සංකතයි කියලා. මේ අනිත් ඔක්කොම සංකතයි. ඔව් එතනදී මාලතී ඔයා මම හිතන්නේ අහන්නේ අර ඇත්ත වශයෙන්ම ධර්මයක් විදිහට නිර්වාණය විතරමයි එකම අසංකත. නමුත් අර ප්‍රඥා අපි එදා කතා කරේ ප්‍රඥාප්තිය අසංකතයි කියන එකේ අදහස ඒ අර අපි දාගත්තු නම්නේ එක එකක් හඳුන්වන්න දාගත්තු නම් අසංකතයි කියලා කියනවා කීමට. නමුත් ඒක ලෞකික වශයෙන් දෙයක්. ඒ කියන්නේ ඒක විශාල දෙයක් නෙමෙයි. නමුත් නිවන සහ ප්‍රඥාප්තිය අසංකතයි කියලා තමයි කියන්නේ නේද? ඒක තමයි මට මතකයක් තියෙනවා අපි ඉස්සෙල්ලා ඩිස්කස් කරා නේද කුමාරියමට. ඔව්. ඒ කියන්නේ නිවන තමයි නිවනට හේතුවක් නැහැනේ. නිවන කොහොමද තියෙන දේ අවිද්‍යාව නිසානේ නිවන වැහිලා තියෙන්නේ. ඒ නිවන යම්කිසි දෙයකින් හැදෙනවා නෙමෙයිනේ. ඔව් හරි මට තේරෙනවා. නිවන කියන්නේ හැදෙන දෙයක් නෙමෙයි. තවත් දෙයක් නිසා කන්ඩිෂන් වෙන දෙයක් නෙමෙයි. ඒක කොහොමද තියෙන දෙයක්. නමුත් ඒක වැහිලා තියෙන්නේ. අපි කරන්න හදන්නේ වැහිච්ච එක අරින්න හදනවා වගේ දෙයක් නේ. හරි. අපේ සංයෝජන ක්ලේශ ඔක්කොම අයින් කරලා අපි
ඒ අයින් කරපු දේ තියෙන දේ තියෙන කොහොමද තියෙන දේ තමයි අසංකත කියන්නේ. කන්ඩිෂන් එකක් නිසා නෙමෙයි කියන එක. නමුත් අනිත් සෑම සියලු අපිට අහුවෙන නොඅහුවෙන අපේ හිතුවිලිද මැටීරියල්ද හැම දෙයක්ම සංකතයි. ඒ කියන්නේ හේතුවක් නිසා ඇති වෙන්නේ. නමුත් අර ප්‍රඥාප්තිය කියන්නේ ඒකනේ අපි කතා කරේ දැන් මොන ත්‍රිකෝණය කිව්වොත් ඒ වචනේ නිකන් කෝණ තුනක් තියෙන නිසා අපි ඒකට දාගත්තු නමක් ත්‍රිකෝණය කියන එක. ආන්ගේ ප්‍රඥප්තිය වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ඒකත් වෙනස් වෙන්නේ නැහෙනි. ඒ කියන්නේ ඒකට දාපු අනේ ඒ හේතුව නිසා විතරයි ප්‍රඥප්තිය අසංකතයි කියලා කියන්නේ. හොඳයි තේරෙනවා. ඒක නිකන් පොඩි තේරුම් ගැනීමක් පමණයි එතන තියෙන්නේ. ඒක අර නාගිනේ අරේ ධම්ම හඳුරන්ගේ බණක ඒක හොඳට පැහැදිලි කරලා තිබුණා. මට ඒක සමහරු ඔව් ඔය හේතුව නිසා අර සමහර මේ ස්වාමීන් වහන්සේලා අර කියනවනේ මේ හැමදේම වෙනස් මේ වෙනස් වෙනවා කියනවා එහෙනම් කොහොමද ත්‍රිකෝණය වෙනස් වෙන්නේ නැහැ නේද කියලා ඔන්න ඔය වගේ ඔන්නෝම ප්‍රශ්න දාලා තියෙන එකට ඒක හොඳ පිළිතුරක් වෙනවා ධර්මයේම තියෙනවා ප්‍රඥාප්තිය වෙනස් වෙන්නේ නැහැ කියන කතාව. හොඳයි බොහොම හොඳයි තේරුණා. සිරුවන් සන්නයි. කුමාරි නංගි ප්‍රඥාප්තිය කියන්නේ දෙයක් ඇති විදියට දකින්න එක නේද? ඒක නැහැ නමුත් ඒක තියනවා වගේ දකිනවා. මොකද අක්කා මට ඒක හරියට ඇහුන්නේ ප්‍රඥාප්තිය කියලා අපි හිතන් ඉන්නේ මං කියන හරියට දන්නේ දැන් නැති දෙයක් තියෙනවා කියලා නේ හිතාගෙනනේ අපි ප්‍රඥාප්තියක් හදාගන්නේ. එතකොට ඒක කොහොමද නංගි සංකත වෙන්නේ? නෑ අක්කා. ප්‍රඥාප්තිය කියන්නේ ඒක නෙමෙයිනේ. මොකද්ද ප්‍රඥාප්තිය කියන්නේ අපි සාමාන්‍ය සම්මුතියේ දාගන්න මොකක් හරි නමක්. ඔව් නමුත් ඒක ඇත්තටම නෑ. අපි දාගත්ත නමක් විතරයි. ඔව් ඒක අර සම්මුතිය කියන එක තමයි. සම්මුතියෙන් දාගත්ත නමක් විතරයි. නමුත් ඇත්තටම නෑ. එතකොට ඒක අසංකත වෙනවද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ නාමය විතරයි. ඒ කියන්නේ අපි සම්මුතියෙන් දාගන්න නම, ඒ කියන්නේ බඩුව නෙමෙයි. දැන් ඔන්න මම උදාහරණයකට කියන්නම්. අපි ත්‍රිකෝණෙම ගමුකෝ. අපි හිතමු ලී වලින් ඔන්න ත්‍රිකෝණයක් කපලා තියෙනවා ලස්සනට. ලී වලින් හදපු ත්‍රිකෝණයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේකට මේ භාණ්ඩේ මේක සම්පූර්ණයෙන් සංකතයි. මේක හේතුවක් නිසා මෙතන ඇති දෙයක් නෑ. මේක පරමාර්ථ වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන දෙයක් මේක. මෙතන එහෙම භාණ්ඩයක් කියලා දෙයක් නැහැ ඇත්ත වශයෙන්. නමුත් මේකට දාපු මේ ත්‍රිකෝණේ කියන හරි. ත්‍රිකෝණේ කියන සංකල්පය. ඒ ත්‍රිකෝණේ කියන වචනේ ඒ නාමය අසංකතයි කියලා කියනවා. මොකද දැන් කවුරු කිව්වත් ඒකට ත්‍රිකෝණයක් නෙවෙයි වෙන භාෂාවකින් කිව්වත් ට්‍රයැන්ගල් කියලා වචනේ කියනවනේ. මේ වචන මාත්‍රය පමණයි භාණ්ඩේ නෙමෙයි. වචන මාත්‍රය තමයි මේ කියන්නේ අසංකත කියන්නේ. නැත්නම් ඒකේ ත්‍රිකෝණේ එකක් අයින් කරපු ගමන් එතන ත්‍රිකෝණයක් නැහැ. ඔව් ඒක හරි. ලේබල් එක විතරයි නේද අකේ. අන්න හරියට පොඩි තේරුම් ගැනීමක් පමණයි. මොකද ඒකට එකම හේතුව ඒක බලන්න මට හිතුණා ඒක කොච්චර දෙයක්ද ඒක බුදුරජාණන් වහන්සේත් එහෙම දේශනා කළා තියෙන එක. මොකද ඕක මේ සමහරව අර නිකන් අර තර්ක කරන්න කියනවනේ. එහෙනම් කොහොමද හැම දෙයක්ම වෙනස් වෙනවා නම් එහෙනම් ත්‍රිකෝණේ වෙනස් වෙන්නේ නැහනේ. ත්‍රිකෝණේ වෙනස් වෙනවා නංගි. ඒකත් එහාට කරොත් එකක් අයින් කරොත් ත්‍රිකෝණයක් නැහැ. නෑ ත්‍රිකෝණේ විදිහට තියෙන එකකට ත්‍රිකෝණෙමනේ වචන කියන්නේ. කෝණ තුනක් තියෙන දෙයකට ත්‍රිකෝණේ කියන වචනේ කියන්නේ. සම්මුතිය වචන වලින් කියන සම්මුතිය. ඔව්. ඒ නාමය විතරක් හිතන්නම නම් අක්කා මෙතනදී. හරි. ඔව් දැන් ට්‍රයැන්ගල් කිව්වත් ඒක කෝණ තුනකට කියන වචනේ ඒකනේ. ඒක වෙනස් වෙන්නේ. කෝණ තුනක් තියෙන එකට කියන්නේ. එහෙනම් අපි මෙහෙන් බැලුවොත් මේසයක් වුණත් මේසෙට කියන නම ඒක ප්‍රඥප්තියෙන් කියන නම. ඔව් මල්ලි කිව්වාගේ ලේබල් එක නේද මල්ලි? ඔව් ලේබල් එක විතරයි. ලේබල් කියලා කියන වචනේ ඔළුවට ගත්තොත් මම හිතන්නේ ඔය කන්ෆියුෂන් එක අඩු වෙනවා. අන්න හරි. only labeling that is ඒ කියන්නේ ලේබල් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක හදලා තියෙන මේ බඩු වල තියෙන ද්‍රව්‍ය වෙනස් වෙනවා. කියන්නේ මේ අන්නේ විදිහට වෙන් කරගත්තා නම් හරි ඒක. ඒක පුදුම ඒ කාලේ නෙමෙයි ඒක හදලා තියෙන විදිය වෙනස් වෙනවා නේ මන්. ඒ කියන්නේ ඒක හැදිච්ච දේ තුල තියෙන ධර්මතා ටික වෙනස් වෙනවා. හැබැයි ලේබල් එකමයි නේ. ලේබල් එක මේසේ කැඩුවොත් ත්‍රිකෝණේ කැඩුවොත් ත්‍රිකෝණය නෙමෙයිනේ. ඔව්. ඔව් හැබැයි ඉතින් ඉස්ස තියෙනකොට ත්‍රිකෝණය කියලානේ කිව්වේ. තියෙනකොට ත්‍රිකෝණේනේ. හැමදේම එහෙමනේ. දැන් අපිට දීපු ඉස්සෙල්ලාම දීපු එක්සැම්පල් එක තමයි මේසය. මතකද? දීලා තියෙන මේසයක් කියලා කියනවා. ඒක එකක් කැඩුවොත් ඒක මේසෙ නෙමෙයි.
ඒක පොඩියට පොඩියට කැඩුවොත් අන්තිමට ඉතුරු වෙන්නේ රුද්‍රාස්තක. ඒ හැම එකම එහෙමයි. හැබැයි ලේබල්ස් මයිනේ. ඒකයි අර ඒක මට ඉතින් අර හිතෙන්නේ ඉතින් ලේබල් එකකට තමයි එහෙනම් මේ අසංකත කියලා කියන්නේ. ඔව් ඔව් එතන ප්‍රඥාන්තිය. අන්න හරි. ඔව් ඒ ලේබල් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ ඔව්. ලේබල් මේ වලින් තියෙන බඩමුට්ටු අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒක වෙනස් තව වෙන මල්ලි ස්වභාවයෙන් මට තව යුක්තයි. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අර ප්‍රසාද රූප පහක් කියනකොට දැන් චක්කු ප්‍රසාද රූපය එක ඇහක් ගැන විතරයි අපි කතා කරන්නේ. නැත්නම් ඇස් දෙකක් අපිට තියෙනවා කන් දෙකක් තියෙනවානේ. ඔව් එක ප්‍රසාදයක් තමයි අපි ඔව් ඒකෙදි ඔව් නම් ඔව් කරලා ඔව් එකක් ඒ කියන්නේ හැටියට මේ ගන්නෙ. ඇහැ කියන මේ ඉන්ද්‍රිය තමයි එතන ගණන් ගන්න. ඉතින් ඒකේ ඇස් දෙකේ මේ චක්කු ප්‍රසාදේ තියෙනවා. ඔව් එතකොට දෙකක් අපිට චක්කු ප්‍රසාද දෙකක් ඇස් දෙකේ තියෙනවානේ. නමුත් ඒක එකක් හැටියට තමයි අපි වර්ග කරන්නේ. වර්ග කරන්නේ විස්තර කරනකොට ඒ විදිහයි කියලා තමයි මට හරි. හිතෙන්නේ. ඔව්. මේ රූපාවචර ලෝකවල ඇත්තටම රූප 28 නැහැ කියලා කිව්වා. සිතෙන් මවාගත්තු දෙයක් කියලා කිව්වනේ. එතකොට රූපාවචර සහ අරූපාවචර වල වෙනස මොකක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අරූපාවචර ලෝකවලගේ ෆිසිකල් ඔබ්ජෙක්ට්ස් තියෙන විදිහනේ මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ෆිසිකලි ඔබ්ජෙක්ට්ස් හැදිලා තියෙනවා මේ රූප ධර්ම වලින්. ඇත්තටම මේ අරූපාවචර ලෝකවලත් මේ මම නම් ඒක පැහැදිලි නෑ. ඒකේ යම්කිසි ධර්මතා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ රූප ධර්ම වලින් මේ තල 31ෙම. එහෙම නෑයි කියලා මේ කොහේ හරි පොතක තියෙනවද අනිත් තල වල? මොකද මේ පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය ඒවා තියෙන්න එපා තලවල නේද? අයි එතන අර දැන් මට දන්න විදිහට මට තේරෙන විදිහට එතකොට අරූපාවචරම කියන්නේ රූප ගැන මේව කරන්නේ නැහැ කියලා තමයි. එතකොට අර විඥානයක් විතරයි තියෙන්නේ කියලානේ. එතකොට දැන් ඒ අපි ගත්තොත් එහෙම දැන් අයියා කිව්වා වගේ දැන් ආකාස සංඥායතනෙ කිව්වහම මේ ආකාශය අරමුණු කරගෙන මොනවාද විදර්ශනා භාවනා කරන ඒක තමයි ආකාස සංඥායතනෙ කියන්නේ. ඒක රූපාවචර භූමියක්. එතකොට අර ඒකත් අර දැන් රූපාවචර වල අපි කියනවානේ දැන් මනසින් හදාගත්ත රූප තියෙන්නේ කියලා. එතකොට එතෙන්දී අරූපාවචරට වලට යනකොට මේ එතෙන්දී දැන් ආකාශය කියන්නේ දැන් මම අර කිව්වා වගේ අජට ආකාශය. එතකොට ඒකට යන්නුලා අර චූටි අපි හිතපු දැන් රූපය නෙමේ මේ එතෙන්දී අර එතන අර අනන්ත අවකාශය අරමුණු කරගෙන මේ තමයි ඒක කරන්නේ. එතකොට අනිත් එක විඥානයක් ඇත්තෙත් නැත්තෙත් නීව සංඥා අර ඒ වගේ මට හිතෙන්නේ එතෙන්ට යනකොට ගොඩක්ම අර විඥානය සිත ගැන තමයි නාම ගැන තමයි දැන් රූප වැඩිය නාම ගැන තමයි තියෙන්නේ. එතකොට අර රූපාවචර ලෝකවල තියෙන මනසින් හදාගත්ත රූපත් නැතුව විඥාණයම ફોકસ කරනවා කියලා තමයි අරූපාවචර රූපවල මට හිතෙන්නේ. අක්කෝ ඔය කියන්නේ අරූපාවචර මේ ධර්මතා මේ ફોકસ කරාම තමයි මේ තලවල ඉපදෙන්න පුළුවන්. ඒ වුණාට තලවල තියෙන මේ කියන්නේ මේ තලයක් කියලා කියන්නේ යම්කිසි මේ ෆිසිකල් මේ ධර්ම තියෙන ලෝකයක් වෙන්න එපා. නැත්නම් ඒක තලයක් කියලා හඳුන්වන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ රූප ධර්ම යම් ප්‍රමාණයකින් ඒ තලවලත් තියෙන්න ඕනේ කියලා. ඒක ඇත්තටම මේ මහාම්දුරන්ගෙනුත් අහලා බලන්න. ඔව් මල්ලි ඒක ලෝකේ හැදිලා මමත් අහලා තියෙනවා ඒ විදිහට. තියෙන්න ඕනනේ. ඔව්. ඔව් මමත් අහලා තියෙනවා ඒ විදිහටම අන්දි මේ ඒ කියන්නේ අරූප උනත් ඒ කියන්නේ අපිට හිතා ගන්නම බැරි යම්කිසි ඒ තරම්ම සියුම් රූපමය ස්වභාවයක් නැති වෙන්න බෑ. තියෙනවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ. පොඩි මට මතකයක් කය නැති අපි පොඩි කාලේ කියන්නේ අර කය නැති බඹලෝ අන්න හරි එහෙම කිව්වට ඒ අපි කතා කරන කය නැති වුණාට ඒ තාම සූක්ෂම අපිට හිතාගන්න බැරි. මොකද නාම රූප දෙක එකට තියෙන බේස් එකක් තියෙන්නම ඕනේනේ විඥාණය. එතකොට අපිට ඒක හිතාගන්න බැරුව ඇති. අපිට ඒක අපේ හිතකින් ඒක ග්‍රහණය කරගන්න බැරුව ඇති. ඒ නිසා කය නැති කියලා තමයි කියන්නේ. නමුත් යම් රූපමය මේ අපි කතා කරපු 28 නොවන
රූපමය ස්වභාවයක් තියෙනවා තියෙනවා කියලා තමයි මට අහලා තියෙන්නේ සියුම්. නෙළුම් අකඩ මොනාද සමාවෙන්න කියන්න දෙනවා. සමාවෙන්න කුමාරී මම මේ නංගි කියපු එක ගැන තමයි මේ කල්පනාව යොදවලා හිටියේ. ඒ නංගි කියපු එක තමයි හරි කියලා මට පොඩ්ඩක් හිතීගෙන යනවා. මොකද විදර්ශනාව මේ කරන්න පටන් ගත්තාම විදර්ශනාව කරන්න ඕනිත් අර මේ අපේ මේ ලෞකික නෙමෙයි ලෝකෝත්තර විදර්ශනාව කරන්න පටන් ගත්තොත් ඒ සතිපට්ඨානය කරන්න ඕනි තමයි අර මල්ලි කියනවා වගේ මේ පෘථග්ජන අපි විදිහට තමයි ඉස්සෙල්ලා පටන් ගන්න ඕනි. ඒ වුණාට මේ හරියට විදර්ශනාව කරනවා කියලා කියන්නේ ලෞකික නැතුව අර ලෝකෝත්තර තලයට යනකොට ඔය නංගි කියපු එක තමයි හරි කියලා මගේ හිතේ ළඟින්ම නිකන් කියනවා හරි වගේ කියලා. මොකද ඒ විදර්ශනාවට වැටෙනකොට ඔය රූපාවාචර අරූපාවාචර තැන්වලට එනකොට ඒ මේ මට ඒක හරියට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. නමුත් රූප පස්සේ යන්නේ නැතුව තනිකරම අපේ හිත ක්‍රියාත්මක වන ධර්මතා දිහා තමයි බලන්න ඕනේ අපි. බලන්න පටන් ගන්නකොට අපි ඔය රූපාවාචර අරූපාවාචර ගැනවල් ඒවා ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නේ නැහැ කියනවා නෙමෙයි. ඒව පස්සේ නෙමෙයි පන්නන්නේ. අපි බලන්න ඕනි අපේ හිත දිහාවට හැරිලා තමන්ගේ හිත දිහාවට හැරිලා අපේ මේ දාන සීල භාවන ඔය මේකේ තමයි සතිපට්ඨානෙ තමයි ඕවා හොඳට තේරුම් කරලා දෙන්නේ. දාන සීල භාවනා කියන්නේ මොනවද කියලා බලාගෙන යනකොට අපේ දානය කියන්නේ අපේ ඔක්කොම මේ අර අපි හිතමුකෝ කුසල අකුසල් කියලා ගමුකෝ. ඒකේ අකුසල් පැත්ත හලාගෙන යනවා. ඒව තමයි අපි දානය කරන්නේ. එහෙම කරගෙන යනකොට අපි සීලය වර්ධනය වෙනවා. සීලය වර්ධනය වේගෙන යනකොට ওই දානයයි සීලයයි වර්ධනය වේගෙන යනකොට දාන සීල භාවනාව නිකම්ම වැඩෙනවා. ඒවා නිකම්ම වැඩෙන ඒවා. ඒවා වැඩෙනකොට ඔය මාර්ගයේ යනකොට තමයි අර තල අහුවෙන්නේ. එතකොට අපි ඒවා පස්සෙන් යන්නේ නැහැ. ඒවා දිහා බලන්න කියලා කොහෙද අපි දැන් දෙවි කෙනෙක් කියලා දීපදෙන් අපි දැන් රූපාවාචරද අරූපාවාචර වෙනවද? ඒවන්ට නෙමෙයි විදර්ශනාව වැඩෙන්න ඕනි අර විදිහට. ඒක වැඩෙන්න දෙන්න ඕනි. ඒක වැඩෙන්න දෙනකොට මේ නිරතුරුවම මේ වැඩෙනවා භාවනාව. ඒ භාවනාව කරනව නෙමෙයි භාවනාව වැඩෙනවා. එතකොට ඔය නංගි දැන් කිව්වේ ඒ රූපාවාචර අරූපාවාචර අපි ඒක හිතෙන් මවන එකක් නෙමෙයි. ඒක මේ දන්නේ නැහැ මට කියලා දෙන්න. නංගි කිව්වා මට වඩා හොඳට. මට හිතෙනවා ඒ නංගි කියපු එක තමයි හරි කියලා වගේ මට නිකන් හිතෙනවා ටිකක්. මල්ලි කොහොමද දන්නේ මං කියන විදිහ. ඕනේ අක්ක කියන්නේ මේ භාවනා කරනකොට අපි අරමුණු කරන්න ඕනේ විදිහනේ අක්ක කිව්වේ. ඔව් අරමුණු කරන්න ඕනේ විදිය මල්ලි. අරමුණු කරන්න ඕනේ විදිහ කියන්නේ දැන් අපි හිතමුකෝ ආනාපාන සති කියලා මල්ලි. මට හිතෙන මම ඒක දැන් නෙමෙයි මෙහෙමයි අපි හිතමු දැන් ආනාපාන සතිය කියලා අපි හිතන්නේ අපි දැන් මේ හුස්මට තමයි අපි හිත යොදවන්න ඕන කියලා. හුස්මට හිත යොදවනවට වඩා අපි කරන ක්‍රියාව දැන් අපිට දැන් කියන්නේ ආරණ්‍යගතෝ රුක්ක මූලගතෝ ආරණ්‍යගතෝ ශුන්‍යාගාරගතෝ ඊට පස්සේ උජුං කායන් අපි කෙලින් තියාගන්න කියලා කියන්නේ අපි හැම තිස්සෙම හිතන්නේ කෙලින් වාඩි වෙන්න ඕනි පුටුවක. කෙලින් වාඩි වෙලා කය කෙලින් තියාගන්න ඕනි කියන එකට වඩා මල්ලි මට හිතෙන්නේ අපි ධර්මතා ඇතුළට යනකොට උජුං කායන් කියන්නේ අපේ ක්‍රියාව කෙලින් කරන්න ඕනි අපි කරන හැම ක්‍රියාවක්ම අපි ඍජුව කරන්න ඕනි. ඒ ඍජුව කරන්න අපේ ක්‍රියාවල් කියන්නේ මොනවද? අපි සිතුවිලිනේ. සිතුවිලිනේ අපි ක්‍රියාවට නගන්නේ. අපිට සිතුවිලි එන එක වළක්වන්න බෑ හිතට. හිතුවිල්ලක් එනවා. අපිට හිතමුකෝ අපි හිතුවිල්ල එනවා. රාග, ද්වේෂ, මෝහ සිතුවිලි එනකොට ඒවා අනුව අපි ක්‍රියා කරන්න නොදෙන හිතක් අපි හදන්න ඕනි. හිතක් හදනව නෙමෙයි ඒක හිතවිල්ල එන්න අපි ක්‍රියාත්මක කරවන්න ඕනි අපි අනිත් සිතුවිලි. එතකොට අපි ඒ නරක සිතුවිල්ල අයින් කරන්න ඕනි. ඒවා
නීවරණ එනවා කියන්නේ ඒවා අයින් කරනවා. එතකොට අපේ ක්‍රියාවල් හැම ක්‍රියාවම ඍජු වෙනවා. ඒ ඍජු වෙන්න මල්ලි අපේ හිත හරියට අපේ අර ඇතුළට හුස්ම ගන්නවා හයියෙන් ගන්නවා හයියෙන් තල්ලු කරනවා ඒක ක්‍රමානුකූලව යනවා. ඒ ක්‍රමානුකූලව යන හුස්ම පේන්න පටන් ගන්නවා කියලා කියන්නේ මේ ඇහැට පේන්නේ නැහැ. කොයි වෙලේවත් ඔය හුස්ම පේන්නේ නැහැ නේ ඇහැට. අපිට හුස්ම දැනෙනවා. හිතට දැනෙන එකනේ අපි පේනවා කියලා කියන්නේ. මං හිතන්නේ එහෙම තමයි. මං දන්නේ නැහැ. මං වැරදි ඇති. නමුත් මට හිතෙන විදිහට ඒ හුස්ම පේන්න පටන් ගන්නවා. හුස්ම පේන්න පටන් ගන්නවා කියන්නේ ඒක මානසික තත්වයක්. එතකොට අපි කරන හැම ක්‍රියාවම අපි ඍජු කරනවා නම් උජුං කායං කියන්නේ මට හිතෙන්නේ ඒක ඔය විදර්ශනාව කරන්න ඕනි හරියට එහෙමයි කියලා මේ සාමාන්‍යයෙන් හොඳට මොකද අසතිපට්ඨානේ එහෙම හොඳට ස්ටඩි කරනකොට ඒක තේරෙයි. එතකොට තමයි අපේ හැම ක්‍රියාවක්ම ඍජු වෙන්නේ. එතකොට හැම ක්‍රියාවක්ම ඍජු වෙන්න අපි අපේ ඔය මේ ආනාපාන සතිය වැඩෙනවා කියන්නේ ඒක තමයි කියලා මල්ලි සමා වෙන්න දිගට කියන්න කිව්වට. නෑකි දැන් ඒක ඒ සතිපට්ඨානේ තියෙන විදිහට මම අහලා තියෙන්නේ උජුං කායං පනිදාය කියන එක මේ ෆිසිකල් බොඩි එකේ තියෙන මේ කොන්ද කෙලින් තියෙන මේ ස්වභාවය තමයි. මොකද ඒකින් අක්කේ අර මේ දැන් ඔය තියෙනවා ඒකනේ චක්‍ර සිස්ටම් එකක් තියෙනවානේ. ඒ සිස්ටම් එක අනුමුණත් අපේ මේ කොන්ද කෙලින් තියෙනකොට මේ අපේ එනර්ජි එක මේ ගමන් කරන මේ එනර්ජි බ්ලොක් වෙන්නේ නැති වෙන්න තමයි ඒක තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ වගේ නිකන් මේ අපිට නොතේරෙන ධර්මතා මේ පාවිච්චි වෙනවා කොන්ද කෙලින් තියාගන්න එක. දැන් අපි භාවනා කර කියන්නේ දැන් භාවනා කරනකොට උනත් දැන් ඉබේම නිකන් කොන්ද කෙලින් වෙන ස්වභාවයක් දැනෙනවනේ. ඒ මොකද ඒ පොස්චර් එක ඒකට බලපාන නිසා මේ එහෙම කොන්ද කෙලින් තියාගන්න කියලා කියන්නේ ඒ භාවනාවේදී පමණයි. ඒ කියන්නේ ආනාපාන සති භාවනාවේදී පමණයි. මේ අනිත් භාවනාවලට යනකොට තමයි ඒ කියන්නේ සිතවිල්ලක් පහළ වෙනකොට එතකොට ඒ විදිහට ඒ සිතවිල්ල අක කිව්වා වගේ ඇතිවීම නැතිවීම දැකලා ඒක නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ මේ සිතවිලි මාත්‍රෙන්. ඒ වගේ සිතක් පහළ වෙනකොට දැන් ඔය සතිපට්ඨාන තියෙන භාවනා ක්‍රම 21 හොඳට ඉගෙනගෙන ඒ අවස්ථාවේදී මොන භාවනාවද කරන්න කියලා සිහිය යොදා ගන්න ඕනේ. කියන්නේ එකින් එකට පයින්නකොට හරි වේගෙන් ඔකට පයින්න පුළුවන්. දැන් ඒ සතිය පිහිටුවා ගන්න එක කොන්දේසියක් තමයි මේ අහවල් භාවනාවයි දැන් කරන්න කියලා දැන ගැනීම. ඊට පස්සේ තමයි භාවනාව කරන්න කියලා කියන්නේ ඊතරමටම සිහිය අපි පිහිටුවා ගන්නවා. එතකොට ඔය භාවනාව පටලවා ගන්න හොඳ නැහැ. මොකද එහෙම තමයි මම අහලා තියෙන්නේ මේ සමින්ද්‍රනාත් සිංහ මහත්මයාගේ දේශනා තුලින් මේ බොහොම පින් මල්ලි. එහෙම අකරත් ගොඩාක් පින්. මේ අපි එහෙමනම් අද දේශනාව අවසන් කරමු. මේ හෙට එහෙනම් නංගිට ආරාධනා කරමු මේ ඒ රූප කලාප ගැන විස්තර කරන්න කියලා. තව දුරටත් ගැඹුරට එතකොට මේ රූප ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට මේ සියලු දෙනාටම එහෙනම් ගොඩාක් පින් මේ සහභාගී වීම ගැන මේ අපි නම් මේ විදිහට අවසන් කරමු. මල්ලි පොඩ්ඩක් සමා වෙන්න. මල්ලිට පුළුවන් නම් අර නාලිනී අහපු ප්‍රශ්නෙට හාමුදුරන්ගෙන් අපිට හරි පැහැදිලි උත්තරයක් අරගෙන දෙන්න. මොකද අරූපාවචර ලෝක ගැන. ඒ කියන්නේ මේ අරූපාවචර ලෝකවල වල මේ රූප ධර්ම තියෙනවද කියන ප්‍රශ්නේ. රූප ධර්ම ගැන ඒක පොඩ්ඩක් හාමුදුරන්ගෙන් අපිට අහලා කියන්න මල්ලි පින් සිද්ධ වෙනවා. එහෙම මම අහලා කියන්න. හොඳයි තෙරුවන් සරණයි. එහෙමනම් අපි මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ භාවනාමය කුසල් රැස් කරගත්තා වූ පින් වලින් බලෙන් ඒ වගේම මේ ධර්ම සාකච්ඡා කිරීම තුළින් ධර්මයේ මෙනෙහි කිරීම තුළින් අප රැස් කරගත්තා වූ සියලුම පින් අප ආරක්ෂා කරන සතරවන් දෙවි රජාණන් වහන්සේලා ඇතුළු ඒ සියලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප සෑම දෙනා නමින්ම මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට ඒගොල්ලොත් පින් ගන්න පුළුවන් තැනක ඉපදලා ඉන්නවා නම් ඒගොල්ලොත් ඒ පින් අනුමෝදන් වෙත්වා. ඒගොල්ලන්ගේ ජීවිතත් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අප සෑම දෙනාගේම මේ සිහිය, වීරිය, ප්‍රඥාව, ඒ බොජ්ජංග ධර්ම වැඩිවීමට මේ කුසල් අනිවාර්යයෙන්ම හේතු වෙනවා. හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අපි විදර්ශනා භාවනාව නිතරම ප්‍රගුණ කරලා
මේ විදර්ශනා ඥාන ක්‍රමයෙන් වැඩිලා ඒ වගේ මාර්ගඵල ඥාන ක්‍රමයෙන් වැඩිලා උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස අප සෑම දිනාට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රසණයයි. තෙරුවන් සරණයි. සන්නයි නංගී හැම දිනාටම තෙරුවන් සරණයි. රසණයි. තෙරුවන් සරණයි. නිර්වන් සරණයි ඔක්කොටම. තෙරුවන් සරණයි.